දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රය. ඒතර මේකේ දෙක කොටස ඔබේ 17302 කියන ප්‍රශ්න පත්‍රය 2009 ග්‍රාමනිලධාරී පුරප්පාඩු සඳහා බඳවා ගැනීම විවෘත තරඟ විභාගය 2009 භාෂා හැකියාව සිංහල ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ මේ බලන්න මේ ආකෘතිය මේකට ලකුණු 25යි මේ තනි වාක්‍යයකින් ලියනවා කියන එකට ලකුණු 25යි. ඔන්න ලකුණු 25 50ක් ඇවිල්ලා තියෙනවා. මේකේ කියනවා මෙහි පහත දැක්වෙන එක් එක් පාඩේ ඇතුළත් අදහස් කෙටි කොට තනි වාක්‍ය බැගින් ලියන්න. නැතිව තියාගන්න. එක් එක් වාක්‍යයක ඇතුළත් කියන මුදලයන් වෙන්න ඕනේ. වචන ගණන 15ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් විය යුතුය. තනි වාක්‍යවල වචන 20 25 ලියන්න බෑ. පිළිතුරු අවසානයේ ඔබ තනූ වාක්‍ය ඇති වචන ගණන සඳහන් කරන්න කියලා මෙහෙම කියනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේකේ දීලා තියෙන්නේ. හරි අපි බලමු. කොහොමද මේකේ අපි මේ වාක්‍ය ටික ගොඩනගන්නේ? මේක ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නේ අපි බලමු. කොහොමද මේකට ලකුණු 25 ගන්න අපි උත්තරේ සැලසුම් කරගන්නේ කියලා බලමු මුලින්ම. ලකුණු 25 ගන්න කොහොමද මේකේ අපි සැලසුම් කරගන්නේ කියලා. හොඳින් මතක තියාගන්න මේ කියන කාරණාවල ඔබට වැදගත්යයි හැඟෙන කොටස් ඔබට ඉරියැඳ ලකුණු කරගන්න එක තමයි වඩාත් සුදුසු දේ. එතකොටයි හසු වෙන්නේ ඔබට මේකට පිළිතුරු සපයන්න ගියහම. එනිසා මතක ඇතිව ඔබ ලියන පිළිතුරු ක්‍රමානුකූලව විධිමත්ව ලියන්න මතක තියාගන්න. එතකොට ඔබට පුළුවන් ඒ අදාළ ලකුණ ලබා ගන්න. හරිද? අදාළ ලකුණ ලබා ගන්න ඔබට පුළුවන්. හොඳයි බලන්න. කිසියම් පෞද්ගලික ආයතනයක සිංහල මාධ්‍ය ලිපිකරු තනතුර සඳහා පුරප්පාඩු ඇති බව සති අන්ත පුවත්පතක පළ වූ දැන්වීමක් මගින් ඔබට දැනගන්නට ලැබේ. මේ සඳහා ආයතන අධ්‍යක්ෂට යැවීමට යෝග්‍ය අයදුම්පතක් සහිත ලිපියක් පිළියෙල කරන්න. ඔබේ ජීවදත්ත අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද හා වෙනත් කරුණු මෙහි ඇතුළත් විය යුතුය. ලිපිය සඳහා ව්‍යාජ නම් යොදන්න. වචන 150කට නොවැඩි විය යුතුයි කියලා ඔන්න යාලා සීමාවකුත් ඔබට පනවනවා. වචන 150ක් දක්වා විතරයි ඔබට යන්න පුළුවන් මේකේ කියලා. හොඳද? ඔය විදිහට කියනවා. හරි. එතකොට බලන්න මේකේ අපිට වැදගත් කරුණු ටික අපි හොයලා ඉරියඳ ගන්න ඕනේ මූලිකව. පෞද්ගලික ආයතනයක සිංහල මාධ්‍ය ලිපිකරු තනතුර සඳහා ආයතනයේ නමවත් මොකවත් අපිට දීලා නැහැ. ඒවා අපිට දාගන්න වෙනවා. ඒවා දුන්නේ නැහැ කියලා නොදා ඉන්න බෑ. තේරුණාද? ඒවා දුන්නා කියලා නොදා ඉන්න බෑ අපිට. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට මේ ආයතනවල නම් සඳහන් කරන්න වෙනවා. හොඳින් ඔබ මතක තියාගන්න මෙතන ආවරණ ලිපිය සහ ඊගාවට කියන මොකද්ද? ඔබේ ජීවදත්ත පත්‍රිකාවකුත් මේකේ ඇතුළත් කරන්න කියලා. ආවරණ ලිපියක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ඔබ රැකියාවකට අයදුම් කරනකොට අයදුම් පත විතරක්ද යවන්නේ. බොහෝ විට එහෙමයි කරන්නේ ඔයාලා. නේද? මම දන්න තරමින් ඔබ කරන්නේ අයදුම් පත විතරයි යවන්නේ. නමුත් ආවරණ ලිපියකුත් යවනවා නම් තමයි වඩාත් සුදුසු. තේරුණාද? ආවරණ ලිපියකුත් යවනවා නම් තමයි වඩාත්ම සුදුසු. ඒ මම එහෙම කියන්නේ. එතකොට තමයි ඔබ කවුද? ඔබේ අරමුණු මොනවද කියලා ඒ ආයතනයේ ඔබව බඳවා ගන්න අපේක්ෂා කරන ආයතනයේ ඔබ පිළිබඳව තාක්ෂේරුවක් ලබා ගන්න. ඒ නිසා අපිට සිදු වෙනවා මොකක් ලියන්නද? මෙන්න මේ ආවරණ ලිපියක් සකස් කරන්න. මේකෙදි සාමාන්‍යයෙන් දැන් අපි කියන්නේ අයදුම්පත යන්න ඕන එක පිටුවක ඊගාවට ආවරණ ලිපිය යන්න ඕනේ තව පිටුවක කියලා. දැන් මේකෙදිත් ඒ විදිහට අපිට කරන්න වෙනවා. හොඳද? අයදුම්පත අර පිටු භාගයෙන් පටන් ගන්නෙ නැහැ. මතක තියාගන්න එක. දෙකොටසකට යන්න වෙනවා. දැන් ඔබට ව්‍යාජ නම්කම් යොදා ගන්නලු ආයතනයක නමක්වත් මොකවත් මේකේ දීලා නැහැ යා. අපිට සිදු වෙනවා එතකොට මේ ආයතනයක් අපිට හදාගෙන අපේ නම්කම් පාවිච්චි කරමින් හෝ නේද මේක ලියාගෙන යන්න. හොඳයි. ඔබ දන්නවා රාජකාරී ලිපියක් මෙතන ලියන්න තියෙන්නේ ආවරණ ලිපියක් කියන මෙතන ආයතනයකට යොමු කරන්නේ රාජකාරීමේ අවශ්‍යතාවයක් සඳහා. රාජකාරීමේ අවශ්‍යතාවයකට යොමු කරන මේ ආවරණ ලිපියට ඔබට සිදු වෙනවා අනිවාර්යයෙන්ම මොකද්ද? රාජකාරී ලිපි ආකෘතිය භාවිත කරන්න. තේරුණාද? රාජකාරී ලිපි ආකෘතිය භාවිත කරන්න ඔබට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඔබ දන්නවා රාජකාරී ලිපි ලිවීමේ සාමාන්‍ය ආකෘතිය කොහොමද කියලා?
ඒකේ ක්‍රමය තමයි අර ඉස්සර ලිව්වා වගේ දකුණේ වමේ ලියන්නේ නැහැ දැන්. දැන් ලියන්නේ ඔක්කොම වමට පෙළ ගස්සපු ලිපි. වම් පැත්තේ තමයි සියල්ලම අපි ලියන්න ඕනේ. වම තමයි වම කේන්ද්‍ර කරගෙන තමයි අපි ඔක්කොම යටට ලියාගෙන යන්නේ. හොඳයි. අපි ලියාගෙන යමු. ලිපියක් මේක අපිට නම් ගම් මොකවත් දීලා නැහැ. ඒ නිසා මම ව්‍යාජ නම් ගම් භාවිත කරමින් ලිපිය ලියනවා. හරිද? ව්‍යාජ නම් ගම් භාවිත කරමින් ලිපිය නේ ඔබ පටන් ගන්න ඕනේ. ඔබේ පළවෙනි රූලින්. ඔබේ පළවෙනි රූලෙන් තමයි මේක පටන් ගන්න ඕන. නැත්තම් රූලක් ඇරලා පටන් ගන්නෙ නැහැ. හොඳයි. අපි ලියනවා දැන් හරි. K අපි ව්‍යාජ නමක් කියලා දාන්නේ. KW පෙරේරා මුලාකුරු සමග දැම්මේ. ඔබ තමයි මුලාකුරු සමග ඔබේ නම. KW පෙරේරා නම්බර 465 කොමාවක් දාන්න. මම පෙරේරා කියලා දාලා කොමාවක් දැම්මා. තේරුණාද? කොහෙද දාන්නේ අපි? බුලත් සිංහල පාර කෑගල්ල. හරි. මෙන්න මේ අන්තිම තැන තිතක් තියන්න මතක තියාගන්න. නැවතීමේ තිත තියන්න ඕනේ අන්තිමට. හරි. අපි අන්තිමට මොකද තියන්න ඕනේ? නැවතීමේ තිත අනිවාර්යෙන්ම තියන්න ඕනේ. හරි. නැවතීමේ තිත අනිවාර්යයි. ඒක මතක තියාගන්න. ඊගාවට මෙතනින් අපි දිනේ දානවා. මම අද දිනේ දානවා. ඔබට දිනේ දාන ක්‍රමවේද දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. 2021යි 12යි 24 කියලා දිනේ දානවා. දැන් මෙන්න මේ කොටස ඔබ ලියලා තියෙනවා නම් ඔබට මේකට ලකුණු එකක් හම්බ වෙනවා. හරිද? හැබැයි මේ කොමාවක්වත් ඉතක්වත් කිසි එකක් අලන්න බෑ. පිළිවෙලට මේක ලියලා තියෙන්න ඕනේ. හරිද? පිළිවෙලට ලියලා තියෙන්න ඕනේ ඔය විදිහට. ඊළඟට රූලක් අරින්න ඕනේ. දැන් ලබන්නාගේ ලිපිනේ අපි ලියාගෙන යනවා. මේක කාට යවන්නද හදන්න කියන්නේ? ආයතන අධ්‍යක්ෂ. ලබන්න කවුද? ආයතන අධ්‍යක්ෂ. ඔන්න ලබන්නාගේ තනතුර. නමක් අපිට දීලා නැහැ. එහෙනම් මම මෙතන ලියනවා ආයතන අධ්‍යක්ෂ කියලා ලියන්නේ නෑ අධ්‍යක්ෂ. අධ්‍යක්ෂක කියලා තනතුරක් නෑ. ඒවැ ඉන්නේ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු. අධ්‍යක්ෂ තමයි තනතුර. ඩිරෙක්ටර් කෙනෙක්ගේ සිංහල වචනේ අධ්‍යක්ෂ මිසක අධ්‍යක්ෂක නෙවෙයි. අධ්‍යක්ෂ ඉතිර පෞද්ගලික සමාගම මේක මොකද දීලා නැති නිසා මම කැමතිව දානවා. ඉතිර පෞද්ගලික සමාගම කොහෙද? නුවර පාර කෑගල්ල. නේද? ඔන්න අපි ලිපිනේ ලිව්වා. මේකෙදි මතක තියාගන්න මේ කොමා දාන තැන් ටික, නැවතීම් තියෙන තැන් ටික හොඳින් මතක තියාගන්න. ලිපිනේ අවසානයේ තමයි අපි නැවතීම යොදන්නේ. අනික හැම තැනකම අපි දාන්නේ කොමාව යන වගේ මතකේ තියෙනව නේද? ඒක දන්නවා. ඒක අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම නේද? මේ තැන්වල අපි කොමාව දාන්නේ. ඒ විදිහටයි තියෙන්නේ. තේරුණාද කියන එක? ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක කරන්න ඕන ක්‍රමය මොකක්ද කියලා. ඒකට ඔබට පහසුයි ලියාගෙන යනකොට. හරි. ඊගාවට අපි ආමන්ත්‍රණය දානවා. නේද? අපි තනතුරෙන් ආමන්ත්‍රණය කරන එක තමයි වඩාත්ම සුදුසු දේ. තනතුරෙන් ආමන්ත්‍රණය කරන්න අධ්‍යක්ෂතුමනි කොමාවක් දාන්න. අධ්‍යක්ෂතුමනි මහත්මයාණනි මහත්මියනි කියලා ආමන්ත්‍රණය කරනවා. මේ හිස්ටන් තියෙන හැම තැනකම රූල මම ඇරලා යන්නේ. මේ රූල අතහරිමින් තමයි මේ යන්නේ. ඊගාව. මොකද මාතෘකාව. පුවත්පත් දැන්වීම පළ කරලා තිබුණා කියලා නේද තියෙන්නේ. පුවත්පතක පළ වූ දැන්වීමක් මගින් ඔබට දැනගන්නට ලැබේ. හොඳයි. අපි එන මාතෘකාව ලියනවා. මොකද්ද? ලිපිකරුවන් බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම හා බැඳී. ඒගොල්ලෝ තව තනතුරු සඳහා බඳවා ගන්න පුවත්පත් දැන්වීම පළ කළාද කියලා අපි දන්නේ නැහැ නේද? ඒක නිසා අපි මෙහෙම මාතෘකාව ලියනවා. ඔක්කොම ලියන්නේ මේ වම් අත පැත්තෙන් පටන්ගෙන කොහෙවත් ඉඩ තියන්නේ නැහැ. වම් අත පැත්තෙන් පටන්ගෙන ලියනවා.
මෙන්න මේ තැන් වල හිස් තැන් අරිනවා. මේ රූල ඉවත් කරමින් ඉවත් කරන කියන්නේ රූල අතහරිමින් ලියන. ලිපිකරුවන් බඳවා ගැනීම පුවත්පත් දැන්වීම හා බැඳී කියලා ලිව්වා. හරිද? ඊගාවට අපි ලියාගෙන යනවා. රූලක් ඇරලා මෙතනින් පටන් ගන්නවා. ඔබ ආයතනයට සිංහල මාධ්‍ය ඔබ ආයතනයේ කියලා හදන්න. ඔබ ආයතනයේ සිංහල මාධ්‍ය ලිපිකරු තනතුර සඳහා ඇබෑරුතු පවතින බව හරිද? ඇබෑරුතු පවතින බව මොකක්ද කියලා කියමු. ඇබෑරුතු පවතින බව සිංහල මාධ්‍ය ලිපිකරු තනතුරට බඳවා ගැනීම සඳහා දියොත් වැරදිද කියලා අහනවා. එහෙනම් මේක ඇතුලේ ලියන්න වෙනවා ඔබට සිදුවීමේ. බලන්නකො මේ විදිහට තමයි වඩාත් සුදුසු. ඔබ ආයතනයේ සිංහල මාධ්‍ය ලිපිකරු තනතුර සඳහා ඇබෑරුතු පවතින බව 2021 දෙසැම්බර් මාස ආසන්න දිනදා මාස 20 අද 20 කවද්ද 24 නේ නේද 20 වැනි ඉරු දින සතියාන්ත පුවත්පතක දැන්වීමක් කලගේ මයික් පොඩක් ඔෆ් කරලා තියාගන්න. සතියන්ත පුවත්පතක දැන්වීමක් පළ කර තිබූ අතර ඊට අදාළව නැත්නම් එම තනතුරට අයදුම් කිරීමට මා අපේක්ෂා කළෙමි. මම අපේක්ෂා කළෙමි. ඔන්න අපි මූලික කාරණාව කිව්වා නේද? සිංහල මෙහෙම එකක් දාලා තියෙනවා මම ඒකට අයදුම් කරන්න අපේක්ෂා කළා කියලා. හරිනේ. ඊගා ලියනවා මාගේ ජීවදත්ත තොරතුරු සහ තව જાතියක් කියලා ඉල්ලනවනේ. ජීවදත්ත තොරතුරු සහ මොනවද ඉල්ලන්නේ මෙතන? අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද ඇතුළු ජීවදත්ත තොරතුරු කොහොමද දාන්නේ? අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද ඇතුළු අනෙකුත් විස්තර මේ සමග යොමු කරන අයදුම් පතේ ඇතුළත් කර ඇත. ඊගාවට ඔයාලා ලියන්න ඕනේ අපි මේකට අයදුම් කරපුවාම අපි මේකට බඳව ගත්තොත් අපි මොකද කරන්නේ කියලා. හරිද? අපි මේකට බඳව ගත්තොත් අපි කොහොමද මේක කරන්නේ කියලා ලියන්න ඕනේ. හරි? කොහොම කියලා අපි දැන් කියනවා මෙහෙම කියලා. හරිද? ඔබ ආයතනයේ පුරප්පාඩුව පවතින උක්ත තනතුර උක්ත කියන්නේ ඉහත කියන එක තමයි තනතුර සඳහා මා බඳවා ගතහොත් ඊට අදාළ වගකීම් හා කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන බවත්
සඳහන් කරමු. ස්තුති කියලා ලියනවා යටින් රූලක් ඇරලා ස්තුති. හරිනේ ස්තුති නෙවෙයි ස්තුති. නැවතීමක් තියන්න. තව රූලක් අරින්න. ඊගාවට අස්සන දාන්න අපිට සේවාලේදී කියලා තාම දාන්න බෑ. අපි මොකද සේවයට බඳවාගෙන නැති නිසා මේට කියලා ලියලා මෙන්න මෙතනින් හිස්තැන් තියන්න බෑ. ඔබට අනිවාර්යයෙන්ම අස්සනක් දාන්න වෙනවා. කෙටුම්පතක් නෙවෙයිනේ මේක. නේද? ඔබේ එහෙම අස්සනක් ඔබට දාන්න වෙනවා. හරිද? ඔන්නෝම අස්සන දාලා දක්ෂණ දාලා ඊගාවට අර ඔබ උඩ පාවිච්චි කරපු නමක් තියෙන්නේ. මම මේක දැම්මේ KW පෙරේරා කියලා. අන්න ඒක ගෙනල්ලා මෙතන ලියලා දාන්න. KW පෙරේරා කියලා. ඒකම ලියන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ආවරණ ලිපිය ලියවෙන්න ඕනේ. ඔන්න ආවරණ ලිපිය. හරිනේ. ආවරණ ලිපිය ලියන්නේ ඔහොමයි. ඒතර ආවරණ ලිපියක් කියන්නේ මොකක්ද මේ? අර දැන්වීමට අදාළව ඔබේ තොරතුරු ඇතුළත් කරලා තමයි මේ ආවරණ ලිපිය ලියන්නේ. මේ ලිපිය ලිව්වහම මෙන්න මේ පැත්ත සාමාන්‍යයෙන් එක සමානව නැහැ මේ ලිපිවල. හරි? ඒක වරදක් නෙමේ. ඒක තමයි මේ ලිපිවල ආකෘතිය. මේ ලිපි ලියවෙන ක්‍රමය ඒකයි. ඔක්කොම මේ වමට පෙළ ගැස්සුවාම මේ පැත්තට පෙළ ගැස්සීම් කෙරෙන්නේ නැහැ. එකක්වත් මේ මැද්දෙන් පටන් ගන්නෙ නැහැ. ඔක්කොම ලියන්නේ මේ අයින දිගේම යන වග මතක තියාගන්න. හරිද? අයින දිගේම යන වග මතක තියාගන්න. මම ඔබට දාලා තිබුණා රාජකාරී ලිපි පිළිබඳව නිබන්ධනයක් රාජභාෂා දෙපාර්තමේන්තුව නිකුත් කරපු ලොකු පොතක්. මම හිතනවා ඔබ ඒක අධ්‍යයනය කරන්න නැති කියලා. ඒකේ තිබිච්ච රාජකාරී ලිපිය වෙනස් එකක්. ඒක කියන්නේ ඒගොල්ලෝ අංක කතාවක්. මේකෙදි අපි මේ ආවරණ ලිපියක් ලියන්නේ. ආවරණ ලිපියට එන්නේ නැහැ අපි එහෙම. ආවරණ ලිපියේදී අපි පොදු කාරණාව ලියන්නේ. අපි පිළිතුරු ලිපි ලියනකොට අංක යොදලා ඒ විදිහට ලියාගෙන යනවා. දැන් මෙතෙන්දී අපි එහෙම අංකය දීමක් කරන්නේ නැහැ. මේ ලියන්නේ අපි ආවරණ ලිපියක්. හරිද? තනතුරකට බඳවා ගන්න ආවරණ ලිපිය. ඊගාවට තමයි අනෙක් වැඩේ තියෙන්නේ. මේකට අපි ලකුණු 25ක් දෙන්නනේ මේක හදලා තියෙන්නේ 10යි 15යි තමයි දෙන්නේ. හරිනේ? ලිපියට 15ක් දෙනවා ඔබේ අයදුම් පතර 10ක්. දැන් ඊගාවට ලියන්න ඕන උඩින්ම මාතෘකාව. මේකට ඊළඟ පිටුවට ඔබට යන්න වෙනවා. ලියන්න බෑ නිකන්. හරිනේ? ඊළඟ පිටුවට අපි යනවා. සිංහල මාධ්‍ය ටිකක් මේක මාතෘකාව ලොකු ලියන්න ඕනේ. ලිපිකරු තනතුර සඳහා අයදුම් පත්‍ර. මේක මැද්දේ ලියන්න. හරි. මේක ඔබේ කොලේ මැද්දේ ලියන්නේ චූටා අකුර ලොකු කරන්න සාමාන්‍ය ඔබේ මට්ටමට වැඩිය. හරිද? ඊගාවට මේවා අනිවාර්ය සාධක නෙමෙයි මම මේ කියනවා. නමුත් මම ඔබට මේක කියනවා මෙහෙම කරන්න කියලා. මොකද ඔයාලගේ මේ වැඩි බලනවා ශිල්පීය දක්ෂතා කියලා එකක්. හරිද? එහෙම එකක් නැහැ කියලා කියයි. ඒ කියන්නේ මේ මෙහෙම වෙන්න ඕන කියලා නියමයක් නැහැ කියලා කියයි. නමුත් ඒක තමයි ශිල්පීය දක්ෂතා යටතේ මනින්නේ. ශිල්පීය දක්ෂතා යටතේ මනිනකොට මම මෙන්න මේක කියන්න යන ඔබට. දැන් ඉස්සෙල්ලාම ඔබ ලියනවා මෙතන මුලකුරු සමග නම. නේද? මුලකුරු සමග නම. හරි ඔන්න. මෙතනින් අපි ඊගාලා ගහලා යනවා. දෙවෙනි එකට එනවා සම්පූර්ණ නම. හරි. මෙතනින් නම. ඔතනින් ඊගාලා ගහලා යනවා. තුන්වෙනි එකට එනවා ස්ත්‍රී පුරුෂ භාවය. මේකේ මොකුත් කියලා නැහැ එහෙම කාගෙන්ද කැඳවන්නේ කියලා. නමුත් අපිට සඳහන් කරන්න ඕන ස්ත්‍රී පුරුෂ භාවය. හරිද? ඔන්න මේක එන්නේ ඊර එන්නේ මෙතෙන්ට. හතරවෙනි එකට යනවා අපි ස්ථිර ලිපිණිය. ඊර එන්නේ මෙතෙන්ට. පස්වෙනි එකට යනවා අපි උපන් දිනය කියලා. දැන් මව්පියා බාරකරු එහෙම ඇතුළත් කරනවද නැහැ ඔබ නේද වැඩිහිටියෝනේ රැකියාවලට අයදුම් කරන්නේ. ඒ නිසා බලන්න. ඊගාට යනවා දුරකථන අංකය. දුරකථන එහෙම නෙවෙයි දුරකථන වචනේ මතක තියාගන්න. දුරකථන අංකය. නේද? ඊගාව එක අධ්‍යාපන සුදුසුකම් වලට යනවා අපි. ඊගාවට යනවා වෘත්තීය සුදුසුකම්. හරිද? ඊගාවට යනවා වෙනත් සුදුසුකම්. දැන් මම ඔය අංක 9ක් යටතේ මේ ටික ගත්තානේ ඔබට මම මේ කියන්න යන්නේ මෙන්න මේ කාරණාව. මේකේ බලන්න මේ පිළිවෙල කොහොමද තියෙන්නේ කියලා මේ තැන් වල තියෙන්නේ. දැන් අපි දකිනවා සමහර අය පටන් ගන්නකොට මුලකුරු සමග නම දැන් මේකම ගන්න මතක තියාගන්න. මේ තියෙන්නේ. හරි.
දැන් මේක කොහොම ගත්තා කියන්නකෝ ඔයාලා. KW පෙරේරා. හරිද? දැන් මෙහෙම ගත්තාම මේකේ ඕන බලන්න මම මේ මෙතන ඊගාව එක ලියන්න යනවා. මේක සම්පූර්ණ නම කියන්නේ මෙන්න මේක. කංකානමලාගේ කේ තියෙන නිසා මම එහෙම ගන්නෙ කංකානමලාගේ W වලට අවිමල් පෙරේරා. මෙන්න මේක තමයි වාසගම මේ මොකද්ද සම්පූර්ණ නම කියලා කියන්නේ. දැන් බලන්න මෙහෙම ලිව්වම මෙහෙම ලියාගෙන යනකොට වෙන දේ. මේ සමහර එකක් පටන් ගන්න මෙතන. තේරෙනවද? එකක් පටන්ගෙන තියෙන්නේ මෙතන. තව එකක් පටන්ගෙන තියෙන්නේ මෙතන. දැන් ඔබට පේනවා ඇති මේකේ පිළිවෙල පිළිබඳව ගැටලුවක් එනවා. නේද? පිළිවෙල සම්බන්ධයෙන් මේකේ එනවා අවුලක්. අන්ගේ ඒ අවුල නැති කරගන්න ඕනේ. මේක අනිවාර්ය සාධකයක් නෙමෙයි. හැබැයි ඔබේ ශිල්පීය දක්ෂතාවලට හැම ලකුණු තුන බේරන්න අවශ්‍ය නම් ඔබ මේක කරන්න. හරිද? මේක අනිවාර්ය නෑ. මේක වැරද්දක් ලෙස ඔබේ ලකුණු කරන්නේ නෑ. ශිල්පීය දක්ෂතාව කියන්නේ මේවා. මේ පිළිවෙලට මෙතන අඩි රූල තියලා ඉරක් ගහලා මේ ඉරි ටික ගන්න මතක තියාගන්න. ඔබ සැලසුම් සහිතයි කියලා පෙන්වන්න මතක තියාගන්න. තේරුණාද? ඔබට යමක් පුළුවන් වැඩක් බාර දුන්නොත් ඒක නිවැරදිව කරන්න ඔබට දැනුම තියෙනවා කියන එක පෙන්වන්න මේ වෙයි. මනින්නේ ඔයාලගේ ඒකනේ. නේද? ඔයාලගේ මනින්නේ ඒක. ඔබට පවරන කාර්යය ඔබට පිළිවෙලකට යමක් කරගන්න පුළුවන්ද? නැත්තම් වැඩක් නැහැනේ මේක දීලා. තනතුර දුන්නාම නේද? ඒ නිසා තමයි ඔබේ පිළිවෙල පෙන්වන්න මේ ප්‍රශ්න පත්‍ර වල කැතට වැඩ කරන්න එපා. ප්‍රශ්න පත්‍රයේ කොයි වෙලාවකවත් අපිළිවෙලට කරන්න එපා. ඒක හොඳ නැහැ. හරි ස්ත්‍රී පුරුෂ භාවය මම මේ උඩේ කනුව දානවා පුරුෂ කියලා. හරිනේ. ස්ථිර ලිපිනේ මම දැන් මෙතන ඔබට පේනවා ඇති මම මේ පිළිවෙල හදන්නයි මෙහෙම ගන්නෙ. මට දැන් මේක ගන්න පුළුවන් කෙලින්. ඔයාලට ගන්න ඔයාලා මොකද කරන්න ඕන? අඩි රූලක් තියලා නේද? මේ අතට මකණ්ඩ ප්‍රමාණයේ ලාව ටිකක් ලකුණු කරලා මේ ලයින් එක හදා ගන්න. මේ ලයින් එක හරියට කෙලින් තියාගන්න. හරි ස්ත්‍රී ලිපිනේ මම ලියනවා නම්බර මම උඩ දාපු ලිපිනේම ලියන්න මතක තියාගන්න ඔබ දෙකේ දෙකක් ලියන්න එපා. ඔබට බොරු ලිපිනයක් ලියනවා නම් නේද? බොරු ලිපිනයක් ලියනවා නම් දෙකේ දෙකක් ලියන්න එපා. එකම ලියන්න මතක තියාගන්න. හරිද? ලිපිනේ දීලා තිබුණොත් නම් ඒ ගැටලුව කොහොමදත් එන්නේ නැහැ. යම් මේකේ ලිපිනේ නොදී තිබුණොත් ඔබට සිදු වෙනවා නේද? ඔබ ගොඩනගන ලිපිනේ නිවැරදිව මෙතෙන්ටත් අරගෙන එන්න. ඒක මතක තියාගන්න. 465ක් කොමාවක් පුලත් සිංහරපාල කෑගල්ල ඔන්නෝම දානවා. උතර අංක 4. මේ ලිපින ලියනකොට යටට ලියන්නේ නැහැ මේ වගේ තැන්වල. මේවා එක දිගට ලියන්නේ. උපන්දිනේ මේකේ වයසක් දාලා තිබුණාද? වයස මෙච්චර සංඛ්‍යාවකට වැඩි කියලා බලන්න උඩට ගිහිල්ලා. වයස මේ ගානට වැඩි කියලා දීලා තිබුණාද? නෑ නේද? එහෙනම් ඔබට පුළුවන් 18ට වැඩි වයසක් වෙන විදිහට හදා ගන්න. වයස් සීමාව දීලා තිබුණොත් ඔබට ඒ අනුව ලියන්න වෙනවා. ලියනකොට අපි ලියමු 1999යි 4යි 17. හරි? උපන්දිනේ. ඊගාවට දුරකථන අංකය ඔබට කැමති එකක් ලියන්න පුළුවන්. හරි? ඔබට කැමති දුරකථන අංකයක් ඔබ භාවිත ගන්න පුළුවන්. 070යි 264යි 26යි 37. හරි? අධ්‍යාපන සුදුසුකම්. දැන් අධ්‍යාපන සුදුසුකම් ලියනකොට මතක තියාගන්න අරකට A මේකට B කිය අපි ලියන්නේ නැහැ. හරිද? දැන් අපි ඔයාලා දන්නේ අර මේ සිංහල A අනික ඒවට B ඔහොමනේ ඔයාලා ලියන්නේ. ඒ ලියනකොට ඔබෙන් ඉල්ලලා තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම ලියන්න මතක තියාගන්න. ඉහළම අධ්‍යාපන සුදුසුකම. ඒතකොට අඩු අධ්‍යාපන සුදුසුකම දාන්නේ නැහැ. මේ ආයතන අධ්‍යක්ෂකය. දැන් මේකේ මොකුත් කියලා නැහැ එහෙම නේද? අධ්‍යාපන සුදුසුකම් ලියන්න කියලා විතරයි මේකේ කියලා තියෙන්නේ. එහෙම නැත්තම් කියලා නෑ මේකේ අධ්‍යාපන සුදුසුකම් මේ වගේ. අපි හිතමුකෝ ඔබේ ඉල්ලන්නේ උසස් පෙළ සාමාන්‍ය ලිපිකරුවන් බදාගෙන උසස් පෙළ සමත් අය නිසා මම මෙහෙම ලියනවා ආ ඕ ස උසස් පෙළ. හරිනේ? අපොස උසස් පෙළ විභාගය කියලා දාලා වර්ෂය දාන්න මතක තියාගන්න. හරිනේ? අරකට එක එච්චර ගලපන්න යන්න අවශ්‍ය නැහැ. මේකට ඔබට කැමති එකක් දෙන්න හැකි. අපි හිතමු අපි 2017 ලිව්වා කියලා. හරිද? අපි හිතමු අපි 2017 විභාගෙ ලිව්වා කියලා. 2017 අගෝස්තු කියලා දාන්න. සාමාන්‍ය උසස් පෙළ විභාග පවත්වන්නේ අගෝස්තු. ඉදිරියේදී වෙනස් කරනවා.
දැනට අගෝස්තු. මේක ඔයාලගේ නම් පණින්න කන්නේ මම මේ ෆොන්ට් එක ලොක් කරන් ඉන්න නිසා පණින්නේ. හරිද? ඊගාවට මෙන්න මෙතෙන්ට එන්න. ඔතෙන්දී ඔබ විෂය ධාරාව ස්ට්‍රීම් එක දාන්න ඕන ඔයාලගේ අනිවාර්යයෙන්. මොකද්ද අපි දානවා කලා විෂය ධාරාව. කලා විෂය ධාරාව. හරිද? ඊගාවට ඔබ කරපු විෂයන් ප්‍රධානයේ වේ පිළිවෙලින් දානවා. හරිද? දැන් ෆේල් එක දාන්නේ නැහැ නේ. ඇත්ත එක දාන්නේ නැහැ බොරු එක දාන්නේ. හරිද? සිංහල. මේක සාමාර්ථය දාන්න ඉංග්‍රීසි අකුරෙන්. සිංහල විශිෂ්ට සාමාර්ථය. එහෙම අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි අකුරෙන් දාන්න සාමාර්ථය. ඒ. හරිද? ඊකට අපි හිතමු සිංහල කලා ආයි ඉතිහාසය කරා. සිංහල කලා ඊගාවට ඉතිහාසය කරා. එකත් ඒකටත් අපි ඒකට B එකක් දාමු නේද? නැත්නම් ඔක්කොම අරගෙන සුදුසුකම් වැඩි වුණත් සමහර වෙලාවට සමහර තනතුරු වලට බඳවා ගන්නෙ නැහැ. හරිද? ඒකක් දාන්න. සුදුසුකම් වැඩි වුණත් සමහර තනතුරු වලට බඳවා ගන්නෙ නැහැ. ඊට අපි ලියනවා ආර්ථික විද්‍යාව. දැන් ඔයයි කොමර්ස් එහෙම කියලා ලියන්නේ නැහැ. හරිද? අපි මේ සිංහලෙන් හඳුන්වන විෂය තමයි ලියන්නේ. සිංහලෙන් හඳුන්වන විෂය තමයි ලියන්නේ. දැන් ලියන්න ආර්ථික විද්‍යාව. ඔබට ඕන එක ලියන්න පුළුවන්. අනිකන් කියන්නේ නෙමෙයි. ආර්ථික විද්‍යාව. ඒකට අපි දානවා C කියලා. වැඩි මේකේ ඉඳන් අඩු එකට ලියන්න මතක තියාගන්න හොඳද? ඔබ ලියනකොට වැඩි මේකේ ඉඳනුයි අඩු එකට ලියන්නේ. නැත්තම් ඔයාලා කැමති මේ සබ්ජෙක්ට් එකට නමුත් ඒකට හම්බුනේ මේක ඒක C එකක් කියන්නකො ඒක නෙමෙයි ලියන්නේ. වැඩි මේක තමයි ඉස්සෙල්ලාම පෙන්නන්නේ. හරිද? හරි. ඔන්න ඔය විදිහට ඔබට ලියා ගන්න පුළුවන්. ඔන්න මේවට කෙටියෙන් තිත තියාගෙන යන්න. නේද? නොතිබ්බත් කමන්නේ. ගැටලුවක් නැහැ. අගෝස්තු කෙනෙක් වරහන් කරන්න පුළුවන්ද කියලා නෝ පුළුවන් කමන්නේ. ඔන්න වරහන් කළාට කිසි ගැටලුවක් නැහැ. වර්ෂේ අනිවාර්යෙන් දාන්න මතක තියාගන්න. මොකද ඔබ දන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ ඔබ රජයේ රැකියාවකට අයදුම් කරනකොට ඔයාලට මතක ඇති විභාග අංක පවා දාන්න වෙනවා. නේ? විභාග අංක පවා දාන්න වෙනවා. මොකද හේතුව ඒක පරීක්ෂා කිරීම කරනවා පසුව ඔබ රජයේ සේවයට බඳවා ගත්ත ගමන්ම විභාග දෙපාර්තමේන්තුවට දානවා. ඔබ උපාධාරියෙක් නම් විශ්වවිද්‍යාලයට යවනවා ලිපියක්. රාජ්‍ය සේවයට බඳවා ගත්ත ගමන්ම ලිපියක් යවනවා මේ රිසර්ච් එක තහවුරු කරලා එවන්න කියලා රහස්‍යයි කියලා ගහනවා. විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන ලිපියක්. ඒ කියන්නේ රාජ්‍ය සේවයට බොරු රිසර්ච් වලින් එන්න බැරි. බොරු ප්‍රතිඵල වලින් එන්න බෑ. හොරේවෙන් එන්න බෑ. අවට අහු වෙනවා. අහු වෙච්ච ගමන් අයින් කරනවා. නඩුවකුත් දානවා. ඒ නිසා ඇත්ත ප්‍රතිඵල වලට විතරයි යන්න පුළුවන් රාජ්‍ය සේවයට පෞද්ගලික ආයතන වලට නම් ඉතින් නේද? සාතික ඉදිරිපත් කරපුවාම ආයි ඕක හොයන්න යන්නේ නැහෙනි. නේද? ඒක නිසා ඒ ගැන ගැටලුවක් නැහැ. දැන් වෘත්තීය සුදුසුකම් නැහනේ ඔබ බඳවා ගන්න වෘත්තීය තමයි ලිපිකරු තනතුර. දැන් ඔවට අපි ලියන්න ඕනේ වෙනත් සුදුසුකම් මේ මොනවද මේ ලිපිකරුවෙක් ලෙස ඔබට තියෙන දක්ෂතාවයන් මොනවද? වෘත්තීය කියන්නේ ඒක. වෘත්තීය කුසලතා කියන්නේ ඒක. සුදුසුකම් කියන්නේ ඒක. ලිපිකරුවෙක් විදිහට ඔබ බඳවා ගන්නවා නම් අපි මෙතන ලියනවා මොකද්ද? ලිපිකරු පුහුණු සහතික පත්‍ර පාඨමාලාව කියලා. ඒක ලේසි නිසා. හරිද? ඔය ලිපිකරු පාඨමාලාව. ලිපිකරු පාඨමාලාව කියලෙමු කෙටියෙන්. ලිපිකරු පාඨමාලාව. හරිද? ඔන්නෝක ලියන්න ඕනේ. නිකම්ම බෑ. ලිපිකරු පාඨමාලාව. ඊගාට ඔබට ලිව්ව හැකි මේකේ මොකද්ද ආයතනය කියලා. හරිනේ? සාමාන්‍යයෙන් ඔයාලා පාඨමාලාවක් හදාන්නකොට ඒකට නමක් තියෙනවා. නේද? ලිපිකරු පාඨමාලාව යටින් නොලිවත් වන්නේ කෙටි එකක් දාලා ඉඳ තියනවා ලියන්න පුළුවන්. ඒකෙදි තියාගෙන යනවා මේ අකුරු පොඩි කරන්න මෙතෙන්දී. නැත්නම් ලියන්න ඉඩ මදි වෙනවා මට. ඔයාලට නම් ඇති වෙයි. මදි වුණොත් යටට එන්න ඔයාලා ගැටලුවක් නැහැ ඒකේ. හරිද? අපි ලියනවා පිරුසඳු කළමනාකරන පුහුණු ආයතනය. හරිද? ආයතනය කොච්චරද? මාස අපි එදා අවුරුදු 1යි කියලා දාන්නේ නැත්නම් ගන්න අපි අවුරුදු 1යි. පාඨමාලා කාලය අවුරුදු 1යි. ඒගොල්ලෝ දන්නවා එතකොට. මේ අවුරුදු 1යි කියලා දාලා තියෙන්නේ මේගොල්ලෝ හිටපු මේගොල්ලෝ මෙහා පාඨමාලාව හදාරපු කාල සීමාව කියලා. කොහොමන වුණත් ඔයාලා ගෙන්න ගත්තාම අහනවනේ. නේද? අවශ්‍ය නම් ඔබේ තොරතුරු ඒගොල්ලෝ ආපහු අහනවා. සම්මුඛ පරීක්ෂණයේදී ඔබ
අහනවා වගේ. ඔන්න මේක යටට ගන්න පුළුවන්. යටට ගන්නවා නම් පිළිවෙලයි. නොගත්තත් කමක් නැහැ ඒක. මම කියන්නේ මෙහෙම ආයතනයේ නම යටට ගන්න පුළුවන්. ගන්නවා නම් පිළිවෙලයි. නොගත්ත කියලා ලොකු ගැටලුවක් නැහැ. ඔබේ රූල් ටික ඉදිරි කර ගන්න අවශ්‍ය නම් ඔබගෙන ඉන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මෙහෙම මේවා ඔක්කොම අර අපි දැන් එක ලයින් එකකට ගත්තානේ මතකනේ. ලයින් එක තියලා තමයි මේ ටික ඔක්කොම ලිව්වේ. ඒ නිසා ඒ ලයින් එක පයින් නැති වෙන්න කියන්න මතක තියාගන්න. වෙනත් සුදුසුකම් වලට ඔන්න ඔබ හදාරපු එක එක භාෂාවන් පිළිබඳ හැකියාවන් පරිගණක පාඨමාලා අරවා මේවා කියලා ඔයාලා හදාරන්නේ අන්න ඒවා පුළුවන්. ඉතින් ගොඩාක් ලියන්න යන්න එපා මේකේ ඒගොල්ලෝ ඉල්ල නැති නිසා ගොඩාක් අපිට හිතෙන එකක් දෙකක් අපි ලියලා දානවා. හරිනේ. අපි ලියනවා මෙහෙම පරිගණක සහතික පත්‍ර පාඨමාලාව. පරිගණක සහතික පත්‍ර පාඨමාලාව. ඒක අපි ලියමු මෙහෙම ආයතනෙ ලියමු. S L M ආයතනය මාස 6යි. මාස 6යි. ඊගාවට තව එකක් ඉතින් ඔබට ලිව්ව හැකි වුණා මෙතන වෙනස් සුදුසුකමක්. සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා පරිචය. මෙලෝදියක් බෑ ඊට. එහෙම තියෙනවා සහතිකේ ලියලා ඇප්ලිකේෂන් එකේ වුණාට මෙලෝදියක් බෑ. සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා පරිචය. ඒතර කතා කරන්න ලියන්න ඔක්කොම තියෙනවා මේ පරිචය කිව්වම පිළිබඳ මනා පරිචය. පරිචය කියන්නේ හැකියාව කියන්නේ. කොන වෙනස් සුදුසුකම් ඔබට තියෙනවා. හරිද? ඊගාවට අපි යනවා මේක ඉවර කරන්න. මෙතන යටින්ම ඔබ ලියනවා ඉහත තොරතුරු මාගේ දැනීම හා විශ්වාසයේ පරිදි සත්‍ය වේ. සත්‍ය බව පවසයි. සත්‍ය බව පවසයි. ඊළඟ මෙතෙන්ට ආවා. ඔබට ඕනනම් මෙතන දිනේ දාලා 2021යි 12යි 20 දෙක දාමුකෝ. අතන දාපු දිනේම දාන්න මතක තියාගන්න. මෙතන අපි දැන් ගියේ 24 අද දිනේ දැම්මේ. එහෙනම් 24 දාමු. 24 දාලා මේ පැත්තේ අස්සන ගහන්නත් පුළුවන්. අස්සන ගහනකොට මතක තියාගන්න නිකන් හිස්තැනක් ඇඳලා අස්සන ගහන්න. නිකම්ම එපා. කියන්නේ අස්සනක් ගහන්න නම ලියන්න එපා. අස්සන ගහන්න මොකක් හරි අස්සනක් ගහන්න අනිත් අපිට අස්සනක් නැහැ නේ කියලා නිකන් ඉන්න එපා. හරිනේ? අස්සන තියෙන්නේ නම ලියන එක වුණාට ඒක ලියන්න එපා. හරිද? ඔබ එතකොට හිතනවා මේ ඔයාලා නම ලියලා තමයි දන්නේ නැහැ කියලා. මෙතනින් ඉතින් ඕනේ නම් අර නමම ගෙනල්ලා යලි දා ගන්න පුළුවන්. නොදැම්ම කියලා ලොකු ගැටලුවක් නැහැ. අපි දාමු. KW පෙරේරා කියලා. ඒක දාන්නේ මේ රෝල්ට යටින්. ඔන්න ඒ විදිහට ඔබට පුළුවන් මේ අයදුම්පත සකස් කරන්න. හරිද? එතකොට ඔන්න ආවරණ ලිපියයි අයදුම්පතයි. මේකේ මම කිව්වේ ලකුණු 15යි 10යි තමයි බෙදෙන්නේ කියලා. ලකුණු 15යි 10යි තමයි මේකේ බෙදෙන්නේ. ඒ නිසා ඒ ලකුණු 15යි 10යි ගන්න ඔය විදිහට මේක හදන්න ඕනේ. මම මේ ටයිප් කරනකොට මේ භාෂා කියන වචනේ වැරදිලා තිබුණේ. ඒක මම ආයෙ හදුවා. මෙන්න මේ විදිහට බලන්න මේක පිළිවෙලින් එන්න අවශ්‍යයි කියලායි මම කියන්නේ. හරි. සමහර අය අපි දකිනවා විභාගවලදී මෙන්න මේ ටික කළු පාටෙන් ලියලා මේ ටික නිල් පාටෙන් ලියනවා. ඒකත් කමක් නැහැ. හරිද? ඒත් පොඩි පැහැදිලිභාවයක් තියෙනවා. මේ ටික ඔයාලා කළු පාටෙන් ලියාගෙන නම් මෙන්න මේ ටයිටල් ටික. ඊගාට මේ පැත්ත නිල් පාටෙන් සම්පූර්ණ කරගෙන යනවා. ඒකත් කමන්නේ. ඔබ විසින් සකසාගත් අයදුම් පතන්න මේ යොමු කරන්න කියලා තියෙනවා. එතකොට ඔන්න මේක ගත්තාම ඔබව ගෙන්නනවද නැද්ද? ඔබට යමක් කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. වෘත්තීය පළපුරුද්ද ඉල්ලලා නැහෙනේ. ඉල්ලුවොත් අපිට දෙන්න වෙන වෘත්තීය පළපුරුද්ද නේද? අර ආයතනයේ මෙච්චර කාලයක් සේවය කළා. මේ ආයතනයේ මෙච්චර කාලයක් හිටියා. ආයතනේ වහලා දාලා තමයි අපි ආවේ නේද? එතකොට ගන්නවද නැද්ද කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. මෙන්න මේ ආයතන වල ප්‍රසිද්ධ නම් ගම් පාවිච්චි කරන්න එපා කියන එක තමයි නියමය. ඔබ මේ ආයතන වල ආයතන නාමයන් සඳහන් කරනකොට කිසිම වෙලාවක ඔබට ප්‍රසිද්ධ ආයතනික නාමයන් සඳහන් කරන්න බෑ. ඔබ පුවත්පත් දැන්වීමක් ලිව්වා කියනකොට සබන් විකුණන්න, සබන් දැන්වීමක්. ඒ වුණාට ඔබට ප්‍රසිද්ධ ආයතනික නාමයන් භාවිත කරන්න කිසිදු අයිතියක් නැහැ. ඒ කියන්නේ මොනවද? ඔයාලා දන්නේ ඔය එක්සෝනා නම් මන් තියෙන ඔය නේ තියෙන්නේ නේ තියෙනවා තියෙන්නේ. තියෙන්නේ ඔය මේ මොනවද?
එහෙම සබන් වර්ග ඒ කිසිදු එකක ඔබට බෑ මොනවා කරන්න බැරි. ප්‍රසිද්ධ වෙළඳ නාම භාවිත කරන්න මෙපා. හරි? ප්‍රසිද්ධ වෙළඳ නාම භාවිත කරන්න එපා. අර සුපිරි වෙළඳ සැල් වල නාමයන් භාවිත කරද්දිත් එහෙමමයි ප්‍රසිද්ධ නාමයන් භාවිත කරන්න බෑ ඔබට. හරිද? ඒ නිසා ඔබට අනන්‍ය ඔබ සකස් කරගත්ත ඒකයි මේවා දැන් මම ඉරිසඳු කළමනාකරන පුහුණු ආයතනේ ඊගාවට මෙතන මොකක්ද මේ SLM ආයතනේ ඔයගේ මම ඒකයි දැම්මේ ආයතනය ඒකයි මම එහෙම දැම්මේ නැත්තම් ඔබට හිතේ ප්‍රසිද්ධ නාමයන් තියෙනවනේ කියලා. ඒවා නොදා තමයි මේක දැම්මේ. ඒවා දාන්න එපා කියලා කියන නිසා. හරිද? හරි. එතකොට මෙන්න මේ විදිහට ඔබට ආවරණ ලිපිය සකස් කරගන්න පුළුවන්. ආවරණ ලිපිය සහ මේ සිංහල මාධ්‍ය ලිපිකරු අයදුම් පත්‍ර. පුළුවන් නේද ඒක? ඒක ලොකු ගැටලුවක් එනනම් ඔබට නෑ. මොනවා හරි තියෙනවා නම් ගැටලුව අහන්න මට මේ සම්බන්ධයෙන් ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මේකේ ගැන. තියෙනවද එහෙම මොනවා හරි ප්‍රශ්නයක්? කාට හරි. නැද්ද? අපිට ඊගාවට අර තනි වාක්‍ය ටික ලියන්න යන්න ඕනේ. නේද? තනි වාක්‍ය ටික ලියන්න යන්න ඕනේ. ඔය විදිහට ගන්න මතක තියාගන්න එනනම් ඔබ මම හිතනවා ඔබට ගැටලුවක් නැතුව ඇති කියලා. අපි යමු ඊළඟ එකට. තියෙනවද මැසේජස් දාන්න? ආණ්ඩු මයික් එක ඔන් කරලා අහන්නේ. සර් ලිපිනලියදී අංකය නෝ කියලා දැම්මට කමක් නැතිද? නැතිනම් අංකය කියලා ලියලා දාන්න ඕනේද? නෑ ඒක අනිවාර්ය නැහැ. අපි නොයන්න කියලා පාවිච්චි කරනවා. ඒගොල්ලොත් දෙනවා සමහර වෙලාවල විභාග ප්‍රශ්න පත්‍රෙත් නොයන්නේ. හරිද? නොයන්න දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒක අංක කියලා දාන්න ඕනේ නැහැ. දැන් ගොඩක් වෙලාවට ඔබේ නිවාසවල අංක දෙන්නේ නෝ කියලා. එතකොට මේ දෙන අංකේ ඔබ අංක කියලා දාන්නේ නැහැ. එහෙම නෝ කියලා දාන්න. ඒ නිසා ගැටලුවක්. ඕලෙවල් ප්‍රතිඵල දාන්න ඕනේ නැද්ද කියලා අහනවා. ඉල්ලලා තියෙන උපරිම සුදුසුකම තමයි අපි දාන්නේ. මේකේ මොකුත් එහෙම ඉල්ලලා නැහැ. අපි මේක අනුමාන කරලා දැම්මේ. ඔබ උසස් පෙළත් සමත් සාමාන්‍ය පෙළත් සමත් වුණොත් සාමාන්‍ය පෙළ ලියන්නේ නැහැ. ඔබට මෙහෙම කිව්වොත් විතරක් දානවා. අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත්. ඊගාවට අපොස උසස් පෙළ විෂයන් 3ක් සමත් කියලා ඉල්ලුවා කියන්නකෝ. එතකොට ඔබට සටහන් කරන්න වෙනවා. ඒ සටහන් කරනකොට මෙහෙම කරන්නේ නැහැ හැබැයි. ABC කියලා මෙහෙම දාන්නේ නැහැ. මොකද ඒකේ විෂයන් ගන්න වැඩි. අපි ඒකෙදි අපොස සාමාන්‍ය පෙළ කියලා වෙලා දාලා අපොස සාමාන්‍ය පෙළ වර්ෂය දැම්මා. දාලා ඉවර වෙලා එතනින් පස්සේ මොකද කරන්නේ? සාමාන්‍ය පෙළ කියලා වර්ෂය දානවා. වර්ෂය දාලා ලියනවා ඒ සාමාර්ථ නැත්නම් අර මෙච්චර සංඛ්‍යාවක්. දැන් ඔබෙන් ඉල්ලන්නේ විෂයන් 6ක් සමත් කියලානේ. සිංහල ගණිතය ඇතුළු කියන්නකො ඒකට. ඔබ ලියනවා විෂයන් මේ ප්‍රමාණය A මේ ප්‍රමාණය B ඒ විදිහට ලියනවා. හරිද? අපි හිතමුකෝ විෂයන් 6ක් A සාමාර්ථ විෂයන් 6ක් A සාමාර්ථ ඊගාවට B සාමාර්ථ වෙන කියලා. සර් අපිට ලිපියක් කෙටුම්පත් කරන්න කියලා ආවොත් අපි අත්සන් කරන්න ඕනද එපාද? කෙටුම්පත් කරන්න ආවොත් අත්සන් කරන්නේ නැහැ. කෙටුම්පත් කරනවා කියන්නේ කෙටුම්පත් කරනකොට හැබැයි ඔබ යයි සිතා ලියන්න කියලා කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. හරිද? තේරෙනවද? වගුවක් විදිහට ප්‍රතිපද දැම්මම කමක් නැද්ද කියලා අහන ඔච්චර වැඩක් කරන්න අපිට ඉඩ නැහැ. ඔය තනි කොලේ තනි පැත්තේ ලියන්න ඕනේනේ. එහා පැත්තට ගෙනියන්න නැතුව වගු ගහලා ප්‍රතිඵල දාන්න කියපුවම ඉඩ නැහැ අපිට. හරිද? ඒ නිසා මේ විදිහට ලියන්න ඔබට අවශ්‍ය නම් තනි රූල එක රූලේ මේ ටික වෙන් කරන්න පුළුවන් ඉරි ගහලා. එහෙම අවශ්‍ය නැහැ. හරිද? මේක මේ විදිහට ලියන්න. මම ඒකයි කිව්වේ අර මෙතන පැහැදිලිභාවය ඔබට රකින්න අවශ්‍යම නම් මෙන්න මෙහෙම ඔබට පුළුවන් පොඩි පේන නොපෙනෙන ගානට පොඩි සංකේතයක් භාවිත කරන්න. හරිද? මෙතන අර උනම් රූල ඉතින් ඔයාලට මේ අතට ඉරි ගැහුවා නම් හරි. හැබැයි දිග ටේබල් දාන්න මේක අපිට ඉඩ නැහැ. ඔබට පේනවා ඇති මම මේක සීමිතව පාවිච්චි කළේ 1 2 3 10යි මම මෙතන ගත්තේ. ඒතර මේවට ඉඩ ගියාම අපේ රූල් 20 20 ගාන තුල මේක පනිනවා එහා පැත්ත. ඒක කරගන්න එපා. ඔබෙන් ඉල්ලන කරුණු ටික පමණක් දෙන්න එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබ සාමාන්‍යයෙන් ජීවිතයේදී ලියනකොට ඔබට ලියන්න වෙයි වගු ඇතුළත් කරන්න වෙනවා. ඔබේ ප්‍රායෝගික ජීවිතයේදී නමුත් මේ වේදී අපිට එහෙම කරන්න ඉඩ ප්‍රස්ථාර නැහැ. හරිද? මේ වේදී එහෙම කරන්න අපිට ඉඩ ප්‍රස්ථාර අඩුවෙන් තමයි ගොඩක් තියෙන්නේ. හරි. ওই ටික තමයි අපි එහෙනම් ලියන්නේ මේ වේදී අනික් කාරණාව මෙන්න මෙහෙම අහනවා මගෙන්. ඒ තමයි මෙන්න මේ වේදී මේ ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්න බැරිද කියලා. බෑ. ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්නේ නැහැ අපි.
සිංහල ලේඛන ඇතුලේ. ඒ කියන්නේ මේක මගෙන් අහන්නේ වෙයි. K කියලා මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. බෑ. W කියලා මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මේව ඇතුලේ භාවිත කරන්න බෑ. ඔබට හැබැයි ලිපිනයන් දෙනකොට සමහර අවස්ථාවල ඔබ දැකලා ඇති. ලිපිනයන් දෙනකොට මේ පේපර් වල නම් දෙනකොට දෙන්නේ නැහැ. දැන් R65න් A කියන්නේ අන්න ඒ වෙලාවට මෙහෙම කියලා ඔබේ ලිපිනය තුල දීලා තිබුණොත් විතරයි ඔබ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔබට මේක සිංහලෙන් ලියන්න. හරිද? සිංහලෙන් දීලා තියෙන එකක් ඔබට ඉංග්‍රීසියට ගන්න බෑ. R65 ඒගොල්ලන්ගේ තියෙන මෙහෙම දන්නේ නැහැ. ඒ නිසා මෙහෙම ලියන්න වෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න කොයි වෙලාවකවත් මේවට ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන මේ ඩබ් කියලා දාන්නේ ඇයි? W කියලා යොදන නිසා ඒක අපි W කියලා මෙහෙම ලියන්නේ නැහැ. ඒකට තමයි මේ ඩබ් කියලා දාන්නේ. හොඳද මම ඒකම ඒක අකුර ගත්තේ ඕක කියන්න අවශ්‍ය නිසාමයි ඩබ් කියලා තමයි අපි දාගන්නේ W කියලා දාන්නේ නැහැ. හරි නේද? මුල අකුරු සමග නම කියන්නේ මේක ඔබේ ABCDEFGH පෙරේරා. හරිනේ? මුලින් කියන්න තියෙන ඔක්කොම ටික කියලා අගට ඉතුරු වෙන කෑල්ල විතරක් අන්න ගන්නවා. ඒක තමයි මොකක් කියන්නේ? ඒක තමයි මුල අකුරු සමග නම. මේක ඔයාලා පටලවනවා ගොඩක් වෙලාවට. ඔයාලා ලියන්නේ මොකක්ද දන්නවද? K විමල් පෙරේරා. ඔන්න ඔයාලගේ මුල අකුරු සමග නම. ඔන්න. දැන් මේක හරිද? මේක දැකපු ගමන්ම මෙන්න මෙතනින් ඉරක් ඇඳලා මෙන්න මෙහෙම කරනවා. ඕම් ඔහම කරනවා. මෙතනින් යටින් ඉරක් ඇඳලා කතිර ලකුණක් දාලා රවුමක් ඇඳලා. මේක වැරදි. හරිද? ඔබේ වැරදි ඔක්කොම ලකුණු කරනවා. මෙන්න මේ විදිහට අපි හිතමු ඔබ ලිපිනේ ලියනකොට මේකට ඇලගිරි ගහුවා කියලා ආර්ධියට පාවම කළා. ඒතර මොකද කරන්නේ? අපි ඔන්න ඔතනින් ඉරක් ඇඳලා මෙන්න මෙහෙම කළා. අවමන්ද. වැරදි තොරතුරු සැපේවත් ඔබ කොහොම කරනවා. ඒ නිසා මතක ඇතිව ඔයාලා ලියන එක හරියට ලියන්න. මේ ප්‍රශ්න පත්‍රයකට නේද? රුපියල් 300 350ක් ගෙවනවා. අධ්‍යයනය කරනවාට. ඒ මොකද? ඉතා හොඳින් මේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරවා ගත යුතු නිසා. රාජ්‍ය සේවයට ගන්නා පිරිස ඉතා හොඳ දක්ෂයෝ ටිකක් වෙන්න ඕන හින්දා. ඒ ගෙවන්නේ එච්චර මුදලක් ගෙවන්නේ මේක අකුරක් නෑර අධ්‍යයනය කරවන්න. ඒ නිසා අකුරක් නෑර මේක අධ්‍යයනය කරනවා. ඔබට ඉතා පිරිසිදුව පැහැදිලිව මේවට උත්තර ලියන්න වෙනවා. කොහේ ආවට ගියාට කෙල ගගා මක මක කටු ගගා ලියන්නේ නැහැ. කපල දදා ලියන්නේ. හදිසියේ හරි ඔබට අර මකන දියර භාවිත කරන්න අවසර නැහැ. නේද විභාගවලදී? හදිසියේ හරි ඔබට යම් කිසි දෙයක් වැරදුනොත් අන්න ඒ වැරදිච්ච එක මකා ගන්න අරගෙන යන්න අනිවාර්යෙන්ම හොඳට පැහැදිලිව මැගෙන මකණයක් සහ පිල් නොවන මකණයක් සහ බ්ලේඩ් එකක් අරගෙන යන්න. තේරෙනවද? වයිට් චෝක් කෑල්ලකුත් පුළුවන් නම් අරගෙන යන්න. හරිනේ? වයිට් චෝක් කෑල්ලකුත් අරගෙන යන්න. හරි? ඒවත් පුළුවන්. අපිට ඔය ඕන වෙනවා. නිකන් ඔයාලා අරගෙන යන අර ඔයාලගේ මොකද්ද? ඔයාලා ඔය පැන්සල් දාගෙන යන පෙට්ටියේ අනිවාර්යෙන් මේක දාගෙන යන්න. ඒවා අවශ්‍ය වෙනවා කොයි මොහොතක හරි වැදගත් වෙයි. ඔවුන් ප්‍රයෝජනෙ ගන්න වෙනවා. කපලා ඉරි ඇඳලා කපලා දාන්න බෑ. මකණ්ඩම බැරි එකක් තිබුණොත් තනි ඉරකින් කපන්න ඒකත් පාඩුයි. තනි ඉරකින් නැතුව මෙහෙම කරලා කටු ගාලා දාන්නේ නැහැ. ඒකත් පාඩුයි අපිට තනි ඉරකින් කපනවා කියන්නේ ඔබ මේකට උදානම් නැහැ කියන්නේ. තේරුණාද? මෙහෙම කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. සමහර අය මෙන්න මෙහෙම කරන්නේ නැහැ. මොකද කරන්නේ? ඔබට මකණ්ඩම බැරි විදිහට එකක් වැරදුනොත් ආයි ලියන්න වෙලාවක් නැහැනේ. එතකොට මොකද කරන්නේ? අඩි රූල තියලා පිළිවෙලට එකක් කපන්න. අඩි රූල තියලා තනි කෙලින් ඉරක් ගාලා කපලා දාන්නේ අදාළ ලිව්ව පෑනේ. තියලා කපලා යටි ලියන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. නැතිම වුණොත් විතරයි එහෙම කරන්නේ. නැත්නම් අපි කොයි වෙලාවකවත් මේ ප්‍රශ්න පත්‍ර නේද? අපි අපහැදිලිව ලිව්වා කියලා කරන්නේ නැහැ. හරිද? අපි එහෙම ලිව්වා කියලා කරන්නේ නැහැ. ඒක මතකේ තියාගන්න ඕනේ. හොඳද? වැටුණාද ඔබට? හරි. ওই ටික ওই විදිහට කරන්න මතක තියාගන්න. මේ තැන් ඉස්සර තියන්න එපා. කෙටුම්පත් කරන්න කියලා දුන්නොත් මතක තියාගන්න කෙලිපියක් කෙටුම්පත් කරන්න කියලා දෙන එකේ ඔබ මෙයායයි සිතා ලියන්න කියලා කියන්නේ ඔබ ලිපිකරුවෙක් යයි සිතා ලියන්න කියලායි කියන්නේ. ඔබ මෙන්න මෙයා කියලා නැත්නම් ඔබට තනතුර ඔබට දෙන්නේ නැහැ. කෙටුම්පත් කරන එක. එතකොට ඔබට මෙතන අස්සම් කරන්න බෑ. ඒ දෙන තොරතුරු අනුවට ඔයාලා මෙන්න මෙයා කියලා හිතලා ලියන්න කියලා කියනවා. එතකොට ඔබට කෙටුම්පතක් නෙමෙයි තියෙන්නේ. කෙටුම්පත් කරනවා කියන්නේ ඔබ ඩ්‍රාෆ්ට් එක ගහලා දෙනවා කියන්නේ. ඩ්‍රාෆ්ට් එක කියන්නේ මේකේ මූලික ආකෘතිය ඔබ හදලා දෙනවා. එතකොට ඔබ ඒ තනතුර දරන කෙනා නෙවෙයි නම් ඔබට ඒක අස්සම් කරන්න බෑ. ඒ ස්තන තියන්න ඕන. ඉතින් ටික ඔක්කොම ඔබට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි තනතුරට අදාළ කෙනා ඒක අස්සම් කරගනිවි කෙටුම්පත් කරනවා. ඒකයි මේ කෙටුම්පත් කරනවා කියන එකේ වෙනස. ඒකෙදි ඔබට පැහැදිලිව හොයාගත්ත හැකි මේක කෙටුම්පතක්ද ඔබද මේ තනතුර දරන්නේ කියලා. ඔබ තනතුර දරනවා නම් ඔබට අස්සම් කරන්න වෙනවා.
ඔබ තනතුර දරන්නේ නැත. තනතුර කියන්නේ ලිපිකරු තනතුර නෙවෙයි. මෙන්න මෙයා. මෙන්න මේ තනතුර. මෙන්න මේ තනතුර මේ. මෙතෙන් තනතුරක් නැහැ නේද? අපි හිතමුකෝ ලේකම් ඔබ ලේකම්යයි සිතා. ඔබ ග්‍රාම නිලධාරියයි සිතා. ඔබ පරිපාලන කළමනාකරුයයි සිතා. එහෙම ලියන්න කිව්වොත් මෙතන ඔබේ තනතුර දාන්න වෙනවා උඩටම කළමනාකරු කියලා. නේද? තනතුර දාන්න වෙනවා මේ මෙතෙන්ට යටට. මෙතනට KW පෙරේරා කියන තැනට තනතුර. හරිද? ඒතර කළමනාකරු කියන්නකෝ ඔයාලා. ඔයාලා කළමනාකරු කියලා හිතලා ලියනවා නම් ඔබට අත්සන් කළ හැකි අතන. එතන ඔබ කෙටුම්පත් කිරීමේදී ඒ අත්සන දාන්න ඕනේ ඉතින්. කෙටුම්පත් කරනවා කියන එකේදී පැහැදිලිව පේනවා වෙනස. අර ඔබ ඒ තනතුර දරන කෙනා නෙවෙයි. ඔබ ලිපිය සකස් කරලා දෙන කෙනා පමණයි. හරි නේද මේක? අපි යමු ඊළඟ එකට. මේ ටික මේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කවුද ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිබුණා. මේ මුලින් එන්න බැරි වුණා කියලා. හරි මම ඒකට මේකේ PDF එකක් දෙන්නම් නේ මුල ටිකේ. ඒක හරිනේ. හොඳයි. මෙන්න බලන්න පහක් දක්වන එක් එක් පාඩය ඇතුළත් අදහස කෙටි කොට තනි වාක්‍යයක් බැගි ලියන්න. එක් එක් වාක්‍යයක ඇතුළත් වචන ගණන නෙවෙයි ගණන 15ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් විය යුතුය. පිළිතුර අවසානයේ ඔබ තනු වාක්‍යයකදී වචන ගණන සඳහන් කර මම මේක හැමදාම කියනවා නේද? අදත් ඒක මම යලි කියනවා. ඒ තමයි මේ වාක්‍ය වලට සමහරු කියනවා මේවට වචන ගානක් නැtei කියලා. හරිද? වලට 20කින් උනත් ලිව්ව හැකි 25කින් උනත් ලිව්ව හැකි. එහෙම ලියන්න බෑ. තනි වාක්‍ය වල තියෙන වචන සංඛ්‍යාවක සීමාවක්. ඒ සීමාව මෙන්න මේ අතරේ 10 සහ 15 අතරේ. හරිද? 10 15 අතරේ ලියන්න ඕන. හරි? තුනෙන් එකකට කෙටි කරනවා කියන කාරණාව මේ ඇතුලේ නෑ. ඔබට බැරිම නම් 15කට බැරිම නම් කියන්නේ බෑම කියන්නකෝ. බැලුව කොහෙන්වත් තව දෙකක් අඩු කරගන්න බෑ. තව දෙකකට ඔබට අවස්ථාව දෙනවා 16 සහ 17. හරිනේ? මෙතනින් එහාට යන්න එපා. මේන් තියෙන ආසන්න විය යුතු මේ 15ක ඊට ආසන්න සංඛ්‍යාව. 20 කියන්නේ 15ට ආසන්න සංඛ්‍යාව නෙවෙයි. මතක තියාගන්න. 15ට ආසන්න සංඛ්‍යාව තියෙන්නේ දෙකයි. මේ දෙක තමයි ගන්න. මේ 10ට වඩා අඩු කරන්නත් බෑ. අඩු කරනවා කියලා වචන පහකින් තනි වාක්‍ය ලියන්න බෑ. ඒකට ඒක ප්‍රමාණවත් වන වාක්‍යයක්. මෙන්න මේක ප්‍රශස්තම මට්ටම. ඊට බැරිම නම් මෙන්න මේ දෙකට ගියාට ලොකු ගැටලුවක් නැහැ. මීට වැඩිය නම් එකක්වත් ඔබ වැඩි කරන්න එපා. නේද? මේවා ඔක්කොම ඔබට ලකුණු අඩු කරන අවස්ථා මෙන්න මෙහි යනවා කියන්නේ ඔයාලා. මෙහි යනවා කියන්නේ ඔබේ ලකුණු අඩු කරනවා. ඒ නිසා මෙතනින් එහා ඔක්කොම රතු පාටයි. ඒ කියන්නේ ඔබේ ලකුණු අඩු වෙනවා. හරිද? ලකුණු අඩු වෙනවා. හරි අපි බලමු. අපි බලමු අපි මේක බලලා එමු ඉස්සෙල්ලාම ඊට පස්සේ මම උත්තරේ ගන්නවා. හොඳයි බලමු ගෝලීකරණයට පොදුවේ පිළිගැනුණු නිර්වචනයක් ඉදිරිපත් කිරීම දුෂ්කරයි. යන්නේ. ඒ දේශපාලන හා ආර්ථික විද්‍යානුකූලව වඩාත් සරල ලෙස ගෝලීකරණය යන අර්ථ දැක්වීමේදී හැඟී යන්නේ යම් කේන්ද්‍රයක් වඩා ජාතික රාජ්‍යයන් පෙළ ගැස්වීමක් ලෙසයි. එසේම මම නැත්නම් උදාහරණ මුළු ලෝකෙම මම නැත්නම් ඕනි විශ්ව ගම්මානයක් බවට පත් කිරීම ගෝලීකරණයේ ආරම්භය. මේවා කියවපු ගමන් එකපාරට තේරෙන්නේ නැහැ. නේද? මේ වාක්‍ය කියවපු ගමන් එකපාරටම තේරෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? අපි මේක තව වතාවක් කියවන්න ඕන. එතකොටයි ඔබට මේකේ මූලික හරය වටහා ගන්න පුළුවන්. නැත්තම් බෑ. බලන්න ගෝලීයකරණයට පොදුවේ පිළිගැනුණු නිර්වචනයක් ඉදිරිපත් කිරීම දුෂ්කරයි. ඔන්න එක කාරණාවක් කියන මේ කතා කරන්නේ ගෝලීයකරණය ගැන. ආය වෙන කිසිම කාරණයක් නැහැ. මේකේ තියෙන්නේ මොකද්ද? ගෝලීයකරණය ගැන. මම මේ වැදගත් කොටස් ටික ඔබට highlight කරලා පෙන්නන්නේ. හරිද? නිර්වචනයක් ඉදිරිපත් කිරීම දුෂ්කරයි. ඒ දේශපාලන හා ආර්ථික විද්‍යානුකූලව වඩා සරල ලෙස ගෝලීකරණය යන අර්ථ දැක්වීමයි. දේශපාලන හා ආර්ථික විද්‍යානුකූලව ගෝලීකරණය අර්ථ දැක්වීමයි. මම මේ ටික මේ රතු පාට කරන්නේ මේ වැදගත්යේ හැංගෙන කොටස් ටික. යම් කේන්ද්‍රයක් වටා ජාතික රාජ්‍යයන් පෙළ ගැස්වීමක් ලෙසය. ඔබ මේ ජාතික රාජ්‍ය කියන එක දන්නවද නැද්ද කියන මම දන්නේ. මම ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙනවා මේ ජාතික රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා. ලෝකේ ප්‍රධාන වශයෙන් හටගත්ත ජාතික රාජ්‍ය කීපයක් තියෙන මුල් කාලේ. මේක අවුරුදු 600ක් 700ක් ඈත පිට කතාව මම කතා කරන්නේ මේ 400 ගණන් 500 ගණන්. හරිද? 15 වෙනි සියවස විතර ලෝකේ. මෙන්න මේ රටවල් අපි කියනවා ජාතික රාජ්‍ය කියලා. පෘතුගාලය. හරිද? ඊගාවට ස්පාඤ්ඤ. හරි. ස්පාඤ්ඤ. ඊගාවට ඉතාලිය.
මේ ඔබ ලියන්න යන වාක්‍ය ඔබට දෙන වාක්‍ය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් හරි ලේසියෙන් මේ තනි වාක්‍ය ගොඩ නැගුවේ. ඉතාලිය. බලහත්කාරයෙන් හදපු ජාතික රාජ්‍යකුත් තියෙනවා. ඒ තමයි ජර්මනි. ඇඩෝල්ෆ් හිට්ලර්ගේ කාලේ එයා මොකද කළේ? බලහත්කාරයෙන් අනිත් ජාතීන් ටික නේද වද බන්දෙන් ලක් කළා මරලා දාලා ජර්මනු විතරක් ඉතුරු කරගත්තා. ලෝකේ නිර්මලම ජාතිය ජර්මනු කියලා කිව්ව ඇඩෝල්ෆ් හිට්ලර් හරි. මෙන්න මේවා පෘතුගාලය, ස්පාඤ්ඤය, ඉතාලිය මේ රාජ්‍ය අපි කියනවා ජාතික රාජ්‍ය කියලා. මේ ජාතික රාජ්‍ය වල ලක්ෂණය තමයි නිශ්චිත දේශ සීමාවක් තියෙනවා. හරිද? ඔන්න අපේ රටට තියෙනවා නිශ්චිත දේශ සීමාව. ලංකාවේ තුල ජාතික රාජ්‍යද කියලා බලන්න. හරිද? නිශ්චිත දේශ සීමාවක් තියෙනවා. එකම ආගමක්, එකම ජාතියක්, එකම භාෂාවක්, එකම සංස්කෘතියක්. නිශ්චිත දේශ සීමාවක් තිබුණාට අපිට මේ එකක්වත් නැහැ. එකම ආගමක්ද? නැහැ. එකම ජාතියක්ද? නැහැ. එකම භාෂාවක්ද? නැහැ. එකම සංස්කෘතියක්ද? නැහැ. අපි මේවා විවිධයි. අපිට මේවා විවිධයි. නේ? දැන් ලංකාවේ ජාතික රාජ්‍යයක් නෙවෙයි. මම මේ කාරණා ඔබ ඔබට මේ ජාතික රාජ්‍ය වටා බලය පෙළ ගැස්වීම කියන එක යම් කේන්ද්‍රයක් වටා ජාතික රාජ්‍යයන් පෙළ ගැස්වීමක් ලෙස. ඔබට මේ සමහර වචන මේවා තියෙනවා තේරෙන්නේ නැහැ. ඒ නොතේරෙන ඒවා තේරුම් ගන්න ඔබ මේ ඒක බැඳෙන ඉතුරු ටික කියවුවහම වටහා ගන්න පුළුවන්. එසේම මුළු ලෝකම විශ්ව ගම්මානයක් බවට පත් කිරීම ගෝලීකරණයේ ආරම්භය. ගෝලීකරණයේ ආරමුණකුත් කියනවා. මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරන්නේ ගෝලීකරණයේ ආරමුණයි. දැන් ඔබට මෙන්න මේ වාක්‍ය කොටස් ටික විතරක් කියුවේ ඇති. ගෝලීකරණයට දේශපාලන හා ආර්ථික විද්‍යානුකූලව අර්ථ දැක්වීමේදී මුළු ලෝකම විශ්ව ගම්මානයක් කිරීම ගෝලීකරණයේ ආරමුණයි කියලා ඔන්න එකක් අපිට එනවා. නේ? දැන් ඔබ මතක තියාගන්න මේ තනි වාක්‍යවල යනු නේ යනු නැත්තම් උදාහරණ ලෙස කියලා මට මේ දාපු උත්තර දෙක මම දැක්ක එහෙම තියෙනවා. එහෙම තියෙන්න බෑ. උදාහරණ තියෙන්න බෑ. හරිද? මේක සාරාංශයෙන් එක පැත්තක් තමයි මේ තනි වාක්‍ය කියන්නේ. ගෝලීකරණයේ යනු ප්‍රතිවිස්තර කිරීමක් නේ. කෙලින්ම මේක දෙන්නේ අපි ගෝලීකරණය ගැන දන්න කෙනෙකුට මිසක ගෝලීකරණය ගැන උගන්වන්න නෙමෙයි අපි මේක දෙන්නේ. මේක දෙන්නේ අපි ඉදිරිපත් කරන්නේ මේ තනි වාක්‍ය ගෝලීකරණය ගැන දන්න කෙනෙකුට. හරිද? දැන් ඔබට පේනවා ඇති මේ මෙන්න මෙතනින් පටන් ගන්නවා නම් තමයි ඔබට මේක ඉතා පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් කියලා මම ඔයාලට යෝජනා කරනවා. හරිද? මුළු ලෝකයේම විශ්ව ගම්මානයක් බවට පත් කිරීම ගෝලීකරණයේ අරමුණ වුණා. හරිද? අරමුණ වුණත් ඒ පිළිබඳව පොදු නිර්වචන නැහැ. ඔච්චරයි මේක කියන්නේ. ඔකේ කියන්නේ ওই කාරණා විතරයි. ඒතර බරට යන්න අවශ්‍ය නැහැ. මෙච්චරයි දෙන්නේ. මෙන්න මෙතනින් පටන් ගන්නකෝ. මම ඒගොල්ලන්ගේ උත්තර පත්‍රය දීච්ච කාරණාවත් ඔබට කියන්න මාකෙන් සීමේ. මෙන්න එක වාක්‍යයක් මුළු ලෝකම විශ්වකම්මානයක් බවට පත් කිරීම ගෝලීකරණයේ අරමුණයි. ඒත් මේ ගෝලීකරණයේ පොදු නිර්වචනයක් නැන්නේ. දේශපාලන ආර්ථික විද්‍යානුකූල ගෝලීකරණයේ සරලයිලු. ඒ නිසා අපිට වැටහෙනවා. මොකක්ද? ගෝලීකරණයේ පොදු නිර්වචනයක් නැත. ඔන්න අපි මේකේ තියෙන මූලික අදහස අරගෙන ඉවරයි. හරිද? පොදු නිර්වචනයක් නැත. අපි මේකේ තියෙන මූලික අදහස අරගෙන ඉවරයි. මොකද මූලික අදහස? මේ තියෙන මූලික අදහස අරගෙන. හරිද? ඉතින් මෙච්චරයි මේකේ කියන්නේ. මුළු ලෝකම විශ්ව ගම්මානයක් බවට පත් කිරීම ගෝලීකරණයේ අරමුණලු. ගෝලීකරණයට පොදු නිර්වචනයක් නැහැ. දැන් ඔබට මේ දෙකෙන් තනි වාක්‍යයක් හදන්න තාම පහසුයි. නේද? මොකක්ද දැන් හදන්න පුළුවන් තනි වාක්‍ය මට ඔයාලා දාලා තිබුණා මම ඒක වැරදි පෙන්නන්නම්. මුළු ලෝකම විශ්ව ගම්මානයක් බවට පත් කිරීම ගෝලීකරණයේ අරමුණ වුවද කියලා දානවා මම මෙතෙන්ට. අරමුණ වුවද කොමාවක් දාගන්න. ගෝලීකරණයට පොදු නිර්වචනයක් නැත. ඔච්චරයි මේකද කියන්නේ. ගෝලීකරණයට පොදු නිර්වචනයක් නැත. නැත්තම් ගෝලීකරණයට විශ්වීය නිර්වචනයක් නැත. කැමති එකක් ඔබට ගන්න පුළුවන්. පොදු නිර්වචනයක් නැත. ගැන ගන්න වචන ගන්න 1 2 3යි. මේ මයන්න ඈත් වෙනවද? ඔව් අවධාරණාර්ථයේ නිපාතයක් මයන්න කියන්නේ. ඔබම එන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. වචන 16යි මේකේ තියෙන මේ මාකින් ස්කීම් එකේම තීච්ච උත්තරේ මේ දුන්නේ මම. හරිද? මේගොල්ලන්ගේ මාකින් ස්කීම් එකේ උත්තරේ මේක. මුළු ලෝකම විශ්වකම්මානයක් බවට පත් කිරීම ගෝලීකරණයේ අරමුණ වුවද ගෝලීකරණයට පොදු නිර්වචනයක් නැත. ඒකේ අර්ථය ආයි දීලා තියෙන විස්තරයක්.
මෙන්න මේ කරුණු පැහැදිලි වෙන විදිහට ඔබ ඉදිරිපත් කළා තියෙනවා නම් වචන ගාන ඔබේ සමානව තියෙනවා නම් වෙන ගැටලුවකින් තොරව ඊට අදාළ ලකුණ ලබා දෙන්න කියලා ඔබට කියලා තිබුණා. ඊට අදාළ ලකුණ ලබා දෙන්න කියලා කියලා තිබුණා. ඔයාලගේ උත්තර කීපයක් මට දාලා දුන්න මම ඒ උත්තර ගන්නවා. මම නන්නෝ කිය ගන්නම්කෝ. දාපු කෙනා දන්නවා. ඒකෝට මම මේව හදනවා වැරදි ආව. හරි. හැබැයි මාගේ ස්කීමකවත් කියන්නේ මේක විතරමයි උත්තරේ කියලා. ඒකත් කියන්න බෑ ඔබට. මේකමයි උත්තරේ මේ විදිහටම වචන ටික තියෙන්න ඕනේ. මේක කොහෙවත් එහෙම කරන්න බෑ. එහෙම ඒවා නෑ. ඒක එහෙනම් කොපි කරලා ලියන්න ඕනේ. මාගේ ස්කීම ගෙනල්ලා ඒක කොපි කරලා ලියුවොත් තමයි මේක වෙන්නේ. එහෙම එන්නේ නැහැ අපිට. මේවා නේද? මේවා පොදු කාරණා. ජාතික රාජ්‍යයන් කේන්ද්‍ර කරන දේශපාලන ආර්ථික විද්‍යාන කර ගෝලීකරණ ලෙස ලෝන විශ්වකර්මාන මේ උත්තරේ මේ දැන් මේ තනි වාක්‍ය ලියනකොට ඔබ මතක තියාගන්න මේ වැඩි කියනවා මාගෙන ඉස්කීමේ කියනවා මුල මැද අග මනා ගලා යාමක් සහිතව මේ වාක්‍ය නිර්මාණය කළ ඔයාලා තියෙන්න ඕනේ කියලා. මුල මැද අග මනා ගලා යාම. ප්‍රධාන අදහසට හානි නොවි තිබීම. දැන් තියෙනවද මේකේ? මට පේන්නේ නැහැ නේද? ජාතික රාජ්‍යයන් කේන්ද්‍රකරණය කියන්නේ කොහොමද මේක ලියලා තියෙන්නේ කේන්ද්‍රකරණය දේශපාලන ආර්ථික විද්‍යානුකූලව ගෝලීකරණය ලෙසද ලෝම විශ්වකර්මාණය කිරීම මෙහි අරමුණ. මට මේකේ උඩයට මාරු වෙලා තියෙන්නේ. මේකේ අර මුල මැද අග මනා ගලා යාම කියන එක කොහොම එහෙම නැහැ. මේවැ වටේ යන්න බෑ. කෙලින් ඍජු උත්තර ඍජු ප්‍රකාශන තියෙන්න ඕන. හරිද? මේ වගේ එකකට ලකුණු කීයක්ද කියලා අහනවා මගේ. හරිද? මම ඒක නිසා කියන්නේ. මේ ලියුගෙන නෙමෙයි අහන්නේ වෙන කෙනෙක් අහන්නේ. මේ වගේ ලිව්වොත් කීයක් හම්බ වෙනවද කියලා. දැන් ඔබ හිතනවානේ මේකට බින්දුව දාලා නිකන් එනවා කියලා නෑ නෑ. එච්චර අසාධාරණ නෑ. හරිද? එච්චර අසාධාරණ නෑ. මේ එකකට පහක් දෙන්න කියලා ඔබට කියලා තියෙන්නේ. හරිද? මේ පහක් දෙන්න කිව්වම මේකෙන් කීයක් දෙන්න පුළුවන්? පහයි දෙන්නේ නෑ. පහෙන් කීයක්ද? මේ වගේ එකක් මුල මැදක කලවම් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මෙන්න ඔබ කියලා බලන්න මම කියන පොඩි ජාතික රාජ්‍යයන් කේන්ද්‍රකරණය දේශපාලන ආර්ථික විද්‍යානුකූලව ගෝලීකරණය ලෙසද ලෝම විශ්වකර්මාණය කිරීම එහි අරමුණයි. දැන් එතකොට මේකේ පොඩි අවුලක් තියෙන බව ඔබට පේනවා. ඉතින් මේ වගේ එකට මෙන්න මෙච්චරක් ලකුණු දෙනවා. ඉතින් මදිනේ. සමහර අයට හිතනවා අය එකක් හම්බ වෙනවා නම් මදේදී යන්න පුළුවන්. බෑ වැඩන්නේ. මේ වගේ පහෙන් පහම ගන්න ඕනේ. මේ 25ම ගන්න ඕනේ මෙතන. නැත්තම් බෑ. ඔබ තරඟ විභාගයට පෙනී ඉන්නේ. ඒ නිසා මතක ඇතිව මේක පිළිවෙලට ලියන්න මතක තියාගන්න. මේක මේමයි ලියලා කියවලා බලන්නකෝ. එතකොට වැටහෙයි. තව උත්තර දාපු එකෙන් මම ඒව ගන්නවා. මම මේ නන්නෝ කියා ගන්න ඔයාලට. නේද? ඔයාලා දන්නවනේ උත්තරේ කාගේද කියලා. මේ දෙවෙනි උත්තරේ. ගෝලීකරණය ලෙස හඳුන්වන්නේ යම් කේන්ද්‍රයක් වටා මුළු විශ්වකර්මණය බවට පත් වීම. හඳුන්වන්නේ මේ ප්‍රතිවිස්තර කිරීමන්නේ කරන්නේ ගෝලීකරණය යනු කියලා කියනවානේ. මෙතන බලන්නකො මම එහෙම කියලා තියෙනවද කියලා ලෝම විශ්වකර්මණය බවට පත් වීම ගෝලීකරණය අරමුණ වුවද ගෝලීකරණයට පොදු නිර්වචනයක්. ගෝලීකරණය යනු කියලා ඔන්න විස්තර කරනවා. එහෙම බෑ. මේ අදහසට මම එකඟයි ඔබේ. මෙන්න මේ අන්තිමට දීලා තියෙන අදහසට එකඟයි මම. හැබැයි මම මේකට එකඟ නැහැ. මේ හඳුන්වන්නේ කියන එකට බෑ. ඒක පාවිච්චි කරන්න බෑ ඔබට. ගෝලීකරණය ලෙස හඳුන්වන්නේ. මේ කරන්නේ නිර්වචනයක් දෙන්න. නිර්වචන දෙන්න බෑනේ මේ. තනි වාක්‍ය තුල සාරාංශ තුල ඔබට ප්‍රතිවිස්තර කිරීම නිර්වචන උදාහරණ දෙකින් කිසි එකක් කරන්න බෑ. මට තියාගන්න. එහෙනම් ගෝලීකරණයේදී කියලා ගන්නකෝ. ගෝලීකරණය ලෙස හඳුන්වන්නේ කියලා ගන්න එපා. ඒ විස්තරයක්. හරි මේකට අරකට වැඩි ලකුණක් ලබා දෙන්න පුළුවන්. හරි. ඊගායක බලන්න. මට ඒක උත්තරයක් තිබුණ හොඳ එකක් මම දැක්කා. මේ දැන් ගෝලීකරණය ගැන ඔයාලා විස්තර කරනවා. මෙන්න මේ තව කෙනෙකුගේ උත්තරයක්. මේකත් එහෙමම කරලා මේ කේන්ද්‍රිකව ජාතික රාජ්‍යයන් ගොඩනැගීම ගෝලීකරණය වන අතර. දැන් මේවා ලියන්නේ අපි. ගෝලීකරණය කියන්නේ මොකක්ද කියලායි ඔබේ විස්තරයට ඕනේ. එහෙම නැතුව කේන්ද්‍රිකව ජාතික රාජ්‍යයන් ගොඩනැගීම ගෝලීකරණයේ වේ අතර වන අතර කියලා. ගෝලීකරණය කියන වචනේ ගැන ඔබට අමතර පැහැදිලි කිරීම කරන්න බෑ. එහෙම කරලා තියෙනවා නම් ඒකේ අර අරමුණ එන්නේ නැහැ. නේද? මෙන්න මේ උත්තරේ හොඳයි.
ගෝලීයකරණයට පොදු නිර්වචනයක් නැතත් මුළු කියන මුදෙලු යන මුළු ලෝකම විශ්වකම්මානය බවට පත් කිරීමෙහි ආරම්භ. අරකමයි දෙපැත්ත මාරු කරලා තියෙන්නේ. දෙපැත්ත මාරු කරලා තියෙන්නේ මෙන්න මේ උත්තරේ හොඳ උත්තරයක් 1 2 3 4 5 6 7යි 8යි කියන්න ලං කරන්න ඕනේ. 9 10 11 12 13 14 15 වචන 15යි මේක හොඳ උත්තරයක්. මේ වගේ එකට ලකුණු 5න් 5ම දෙනවා එකක්වත් තියාගන්නේ නැහැ එකක්වත් කපා ගන්නෙ නැහැ 5න් 5ම දෙනවා. කොහොමද? හරි. සමහර අවස්ථාවල ඔබට දෙන්න පුළුවන් මම ගිය සතියේදී කොහේ සාකච්ඡා කළා මේ කාරණාව. ඔයාලා ටියුට් එකක් කළා මම. ඒ තමයි අර මම ඔබට කතා කළා මේ සමහර ඒවාදී දෙනවා ඔබට මේ මෙන්න දැන් මේක උදාහරණයක් විදිහට මම මේ ගන්නම් ගෝලීයකරණ. කියන එකට යටින් මේක තද කළු කරලා දීලා ඉරියැන්දි පදේ විවරණය කරන්න කියලා. දැන් මේක එහෙම විවරණය කරන්න කියලා දෙන්නේ නැහැ මොකද ලකුණු පහයිනේ දෙන්නේ මේකේ. ආයි විවරණ කරන්න දීලා නැහැ. යම් හේකින් ඔබට විවරණය කරන්න දුන්නොත් මේ ගෝලීයකරණය කියන එක විවරණය කරන විදිහ මම මේ පෙන්නන්නේ. ගෝලීකරණ කියන වචනේ උතන ලියන්න. ලියලා මේ ගෝලීකරණය කියන්නේ මොකක්ද කියලා ලියන්න ඕනි ගාවට මේකට සමාන පදයක් එහෙම නෙවෙයි කියන්නේ. හරිද? එහෙනම් මෙන්න මෙහෙම ඔබට ලියන්න පුළුවන් විශ්වයම සියලු අංශ බද්ධ වන පරිදි මෙහෙයවීමට අදාළ පදනම සහ වටපිටාව සැකසීම ඔය තමයි ගෝලීයකරණය කියන්නේ. විශ්වයේම සියලු අංශ බද්ධ වන පරිදි මෙහෙයවීමට අදාළ පදනම සහ වටපිටාව සැකසීම. ඔන්න ඔකයි ගෝලීයකරණය කියන්නේ. විශ්වයේම සියලු අංශ බද්ධ වන පරිදි මෙහෙයවීමට අදාළ පදනම සහ වටපිටාව සකසනවාට කියන අපි ග්ලෝබලයිසේෂන් කියලා. එහෙම නැත්නම් ගෝලීයකරණය කියන විශ්ව ගම්මාන කියන්නේ මේ සංකල්පය තමයි. ගෝලීයකරණය කියන එකට ඔබට විශ්ව ගම්මානය කියලා ලියන්න බෑ. ඒකට සමාන පද ලියන්න දෙන්නේ කියන්නේ විස්තර කරන්න කියලා. මේකේ නෑ එහෙම එකක් දීලා මේ ප්‍රශ්නේ මම ඔබට පෙන්නුවේ මේ මෙහෙම ඒවා එන්න පුළුවන් කියලා. අපි කතා කරලා තියෙනවා ටියුට් එක. මෙහෙම ඒවා එන්න පුළුවන්. මම ගිය සතියේ හෝ ඊට කලින් සතියේනේ. ඊට කලින් සතියේදී කොහෙද කතා කළා ඔබේ පළවෙනි පන්තියේදී අපි කතා කළා මොකක් කියලාද? ඔන්න ඔය විවරණය කියන එක. ඒ අනුව එක සකස් කරගන්න මතක තියාගන්න. මේ ඔබේ වැරදි පෙන්නන්නේ ඔබව නිවැරදි කරන්න මිසක ඔබව අමාරු දාන්න නෙවෙයි. හරි. ඊගාවට යන්න. ගෙදරක එක කිරි ගොවියෙක් සිටීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. එසේ වුවහොත් අනිවාර්යයෙන්ම ලැබෙන කිරි වලින් කොටසක් නිවසේ සිටින්නන්ගේ පරිභෝජනයට ගත හැකිය. ඉතිරිය විකුණා මුදල් ලබා ගත හැකිය. මේ අනුව ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථික තත්ත්වය මෙන්ම මම නැත් වෙන්න ඕනේ. සෞඛ්‍ය තත්ත්වයේද මගේ නගා සිටුවේ හැකියි. මේක මේ ආපහු ටයිප් කරපු ප්‍රශ්න පත්‍රයක් ඈ. ආපහු ටයිප් කරපු එකක් මේක. ඒකින්දයි ওই පද බෙදීම් වල එහෙම ගැටලු තියෙන්නේ. මුල් ප්‍රශ්න පත්‍රය අනුව ආපහු ටයිප් කරලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ එතකොට ඉතින් ටයිප් සෙටර්ස්ලා මේ ඒගොල්ලෝ අතින් යම් වැරදි වෙනවනේ. නේද? ඒක නිසා ඒ විදිහට කරන්න මතක තියාගන්න. බලමු අපි ඒකෙදි මොකද්ද කියන්නේ කියලා. මට උත්තර දාලා තියෙනවා මම පස්සේ ගන්නවා. හරි. ගෙදරක එක කිරිගොවියෙක් සිටීම බෙහෙවින් ප්‍රයෝජනවත්. දැන් මේක වැටෙනවා මේක සරල කාරණාවක් මෙතන කියාගෙන යන්නේ. හරිද? හැබැයි මේ කිරිගොවියෙක් ඉන්නවා අය ඒව ගන්න එපා දැන් වචන. ඒවට අහු වෙන්න එපා. ඔබ මේවට ඔබේ හොඳ ප්‍රශස්ත වචන තියෙනවා මේවට පාවිච්චි කරන්න. තනිපද. මේක එක කාරණාවයි කියන්නේ. ලැබෙන කිරි වලින් කොටසක් නිවසේ සිටින්නන්ගේ පරිභෝජනයට ගත හැකි ඉතිරි විකුණා මුදල් ලබා ගත හැකි. මේ අනුව ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථික තත්ත්වය මෙන්ම සෞඛ්‍ය තත්ත්වයේදී මගින් නගා සිටුවිය හැකියි. හරිද? මේකේ මොකද්ද කියන්නේ? මම මෙතෙන්ද ඔබට කියනවා මෙන්න මේ කාරණාත් කීපයක් කියනවා. ගෙදරක කිරි ගොවියෙක් සිටීම ප්‍රයෝජනවත්. කිරි ගොවි කතාව දැන් ගන්න එපා. ඒක පස්සේ යන්නත් එපා. ඒක අතහැරලා දාන්න. කිරි ගොවියෙක් කියන එක ගන්න එපා. මේකට ඉතින් හොඳ වචනයක් දෙන්න පුළුවන්. මොකද්ද මේ කිරි ගොවියෙක් ගෙදරක ඉන්නවා කියන එකේ අර්ථය කියලා. ඔන්න මේකෙන් පොළවල්ලු පරිභෝජනයේට. හරිද? ඊට මුදල් ලබා ගන්න. ඒකෙන් ආර්ථිකයේ මෙන්ම සෞඛ්‍යයත් යහපත් වෙනවා. මෙච්චරයි කියන්නේ. ගෙදරක එක කිරි ගොවියෙක් සිටීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. පරිභෝජනයට ගන්න පුළුවන්, මුදල් ලබා ගන්න පුළුවන්. ආර්ථිකයේ මෙන්ම සෞඛ්‍යය යහපත් වෙනවලු.
ඔන්න ඕකනේ ඔය කියන්නේ. ආර්ථිකයේ වගේම සෞඛ්‍ය යහපත් වෙනවා කියලා කියනවා එකේ. එක කිරිගොවියෙක් හිටියාම ගෙදරක. හොඳද? දැන් මේ කිරිගොවි කතාවට එන්න එපා. ඒක වෙනස් කරලා අපි ඊට අදාළ වෙනම එකක් ගමු. ඔය කිරිගොවියා කියන එකට එන්න එපා. හරිද? ඒක ඔබ අමාරුවේ දාන්න ওই වචනේ දෙන්න. ඔබට මේකෙදි පුළුවන් පාවිච්චි කරන්න. මේ ගෙදරක කිරිගොවියෙක් ඉන්නවා කියන්නේ මේ ගෘහස්ත කතාවක් ගන්න පුළුවන් නේද? ගෘහස්ත ගවපාල. වේද ගන්න. මෙන්න මේ වාක්‍ය වෙනුවට. මෙන්න මේ වාක්‍ය වෙනුවට. හරි. මේ වාක්‍ය වෙනුවට. ගෘහස්ත ගවපාලනය කියලා ගන්න පුළුවන්. ගෘහස්ත ගවපාලනය මොකද කරනවා කියන්නේ ඒකෙන්? ගෘහස්ත ගවපාලනය මොකක් වෙනවා කියලාද කියන්නේ? මගින් කිරි පරිභෝජනය මෙන්ම කිරි පරිභෝජනයට මෙන්ම තව එකක් කියනවා. ආර්ථිකය දියුණු කර ගැනීමටද හැකි වේ. කිරි පරිභෝජනයට මෙන්ම ආර්ථිකය දියුණු කර ගන්නත් හැකි වෙනවා. දැන් ඒක නිසා සෞඛ්‍ය ඉහළ යනවා. මේ ඒක නිසා වෙන දේවල්. ආර්ථිකයයි සෞඛ්‍ය තත්ත්වය දැන් ඕනේ නැහැ නේද? ආර්ථිකය දියුණු කර ගන්න පුළුවන් මේක ගත්තා නැති. කිරි පරිභෝජනය වෙනම දැන් කිරි පරිභෝජනය කරාම සෞඛ්‍ය දියුණු වෙනවා කියන එක කියන්න යන්න එපා. ඒ තියෙන්නේ මුල් කාරණා පිළිබඳ ප්‍රතිවිස්තරයක්. ඒව ලියන්නේ නැහැ අපි මේ. හරි. ඔකයි අපිට උත්තරයක් ලෙස ගන්න පුළුවන් වෙන්නේ. මාගෙන එකේ උත්තරේ කියවන්න. ඒගොල්ලෝ කියනවා මාකින් එකේදී ගෘහස්ත ගව පාලනයෙන් ආදායමක් වෙනම පරිභෝජනය කියවට හැකියාවද ලැබේ. තව මේකට ඩි පොඩ්ඩක් කෙටි එකනේ. ගෘහස්ත ගව පාලනයෙන් මගින් කියලා මම ගත්තා. ආයතන පාලනයෙන් කියලා අර ගන්නවා. තව වචනයක් අඩු වෙනවා එතකොට. ගෘහස්ත ගව පාලනයෙන් කියලා ගන්නකො. එතකොට තවත් වචනයක් අඩු වෙනවා. මේ මාකින් එකේ දීලා තියෙන උත්තරේ මේ. ගෘහස්ත ගව පාලනයෙන් මගින් එතකොට ඕනේ. කිරි පරිභෝජනය වෙනම ආර්ථික දියුණු කරගන්නට හැකි වේ. මේක මගේ උත්තරේ. ඒගොල්ලෝ කියන්නේ ගෘහස්ත ගව පාලනයෙන් ආදායමක් වෙනම පරිභෝජනය කිරීමට හැකියාවක් ලැබේ. හරි නේද? එකම දේ තමයි කියන්නේ. එකම ආකාරයේ එකම කරුණ මේ දේ විදිහකට අපි අපේ උත්තරවල අපේ වාක්‍ය රටාවන් අනුව මේ විදිහට එනවා. ඉතින් කිසි ගැටලුවක් නැහැ. 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. වචන 14යි. මාකින් එකේ උත්තරේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. ඒගොල්ලන්ගේ වචන 11යි. ඒකේ අවුලක් නැහැ. අපි කියන එකමයි ඒගොල්ලන්ගේ කියවිලා තියෙන්නේ. හරිද? ඊගොල්ලෝ බලන්න ඔබට දීලා තියෙන අපිට මට දීලා තියෙන උත්තර ටිකකට මම යනවා. ගව පාලනය තුළින් ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය නගා සිටුවේ. ඒක කවන්නේ. මේක හොඳයි. තුලින් කියන්නේ නැතුව ගව පාලනයෙන් කියලා ගත්තා නම් වඩා සුදුසුයි. හරිද? මේ ඔයාලා මේ නිපාත පද යොදනකොට පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. මගින් කියන එක තුලින් කියන එක නේද? ඒවා යොදනකොට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. අපිට අවශ්‍ය පරිදි යොදන්න බෑ. මෙතන හේතුව කියන එක නෙමෙයි මම කියන්නේ. පාලනයෙන් කියන එකයි පාලනය තුලින් කියන්නේ යමකින් කියන අර්ථය. ඒ වගේ තැන්වල සමහර වෙලාවල් වලට අපේ අර්ථය අපි නොදැනීම උල්ලංඝනය කරනවා. නේද? දැන් අපි හිතමුකෝ විභාගයේ මගින් කියලා. දැන් අපි හිතනවා අපව සාමාන්‍ය පෙළ විභාගයේ මගින් කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. විභාගයේ මගින්ද විභාගයේ තුලින් කියන්නේ තුලින් යනවා කියන්නේ ඒ තුලින් රිංග යනවා කියන්නේ. ඒ තුලින් යනවා කියන්නේ. මගින් කියන්නේ ඒක පිහිට කොටගෙන යනවා කියන්නේ. ඒ වගේ අපි නිපාත දානකොට ඔය තුලින් මගින් තමයි පටලවන්නේ ගොඩක් වෙලාවට. මෙතන පාලනයෙන් කියලා ගත්තා නම් වඩා සුදුසුයි. මේක වැරද්දක් නැහැ. මේක හරි. ඔන්නම් ඉතින් පාලනයෙන් කියලා ගන්න. ඒතකොට තව වචනයක් අඩු වෙලා එනවා. ගෘහස්ත කියන වචනේ දාමු. මොකද මේ එක ගෙදරක කියන කතාව කියන හින්දා. ගෘහස්ත ගව පාලනය කියන. ගෘහස්ත ගව පාලනයෙන් ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථික තත්ත්වයේ සෞඛ්‍ය නගා සිටුවේ හැකියි. ඒ කමන්නේ. මේ යයන්න
හැකිය කියන එකේ යයන්න ඔබට අවශ්‍ය නම් ඔබ මේක මං කියන්න ඔබට සම්මතයක් හදලා තියාගන්න කියලා. ඒ සම්මතය තමයි මේ හැකිය යුතුය කියන වචන දෙකේ. අනික හැමතැනකම යයන්න වෙන වෙන නිපාතයක් ලෙස. හැකිය යුතුය කියන වචන දෙකේ ඔබට පුළුවන් අවශ්‍ය නම් මේක ලං කරලා හෝ එකතු කරලා ලියන්න. මම ඒත් ඔබට කියනවා මේ පොදු සම්මතයක් මේකෙදි හදලා තියාගන්න. හැබැයි තනි වාක්‍ය ලියනකොට ඒක ලං කරන්න ඔබට පුළුවන් හේතුව මොකද? දැන් ඔබේ වචන ගාන වැඩි වෙන නිසා. නැත්තම් පොදුවේ ඔබ ලියන රචනාවලදී එහෙම මේකත් හරි කියලා දෙවිදියටම ලියන්න යන්න එපා. ඒ කියන්නේ මොකද්ද? දෙවිදියටම ලියන්න එපා කියලා. සමහර වෙලාවල වලට ඔයාට හිතෙනවා නේද? මේකත් හරි කිව්වනේ. එහෙනම් ඒකත් ඒ විදිහටත් ලියනවා. හරිද? ඊගාවට කියනවා අනිකත් හරිනේ කියලා වෙලා ඒකත් ඒ විදිහට. එකම ලේඛනයක් තුල ඔබට දෙවිදියකට පාවිච්චි කරන්න අයිතිය නැහැ. එක විදිහකටයි පුළුවන්. මේක කමන්නේ මේ උත්තරේ. හරි මේ ඔයාලා ටයිපින් වල මේ අවුල තියෙන්නේ. තත්වයේද සෞඛ්‍යද නගා සිටුවේ හැකි මේ සෞඛ්‍ය කියන වචනේ මෙතන නගා සිටුවේ හැකි. ඔන්න ඒ උත්තරෙත් හොඳයි. ඊගාට තව එකකට යනවා අපි. මේක කිරි කර්මාන්තයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය මෙන්ම සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවේ හැකියි. ගෘහස්ත කියලා දාන්නේ. හරිද? ගෘහස්ත කියන වචනේ දාලා ගන්න වචනයක් දාන්න පුළුවන් නෙමෙයි. 13 නේ තියෙන්නේ. ඒ නිසා සිටුවිය සිටවිය නෙවෙයි සිටුවිය. කිරි කර්මාන්තයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය මෙන්ම මම නැත් වෙනවා. හරි. සෞඛ්‍ය තත්ත්වයේද නගා සිටුවේ හැකි. සෞඛ්‍ය කියනකොට ඔයාලගේ ටයිපින් වල අවුල් නිසා මෙහෙම ඇවිල්ලා ඇත්තේ. ගෘහස්ත කියලා දාන්න. ගෘහස්ත කිරි කර්මාන්තයෙන් කියලා. හරි. මේක හොඳයි. මේ උත්තරේ හොඳයි. ඒ උත්තර දෙකම හොඳයි. මම ගත්තේ දෙකම හොඳයි. තව එකට යනවා. මේකත් අපි බලමු. ග්‍රාමීය දුප්පත් ජනයාගේ ආර්ථිකය හා සෞඛ්‍ය නගා සිටීමට නිවාසයකට එක් කිරිගොවියෙකු ප්‍රමාණයක් තියෙනවා. මම කිව්වා මේ කිරිගොවි කතාව පස්සේ යන්න එපා කියලා. මේ ටික හරි ග්‍රාමීය දුප්පත් ජනයාගේ ආර්ථිකය හා සෞඛ්‍ය නගා සිටීමට ගෘහස්ත කිරි කර්මාන්තයේ වැදගත් වේ. අන්න එහෙම ලියන්න. එක කිරිගොවියෙකු ප්‍රමාණවත් කියන එකට යන්න එපා. නේද? ඒක හරි නෑ. ඒ වචනේ ඒක ඔයාලව අමාරුයි දාන්නමයි ඕක දෙන්නේ. ඔයාලා මේක යොදන නිසාමයි ওই කිරිගොවි කතාව. ඒ කියන්නේ ගෘහස්ත කිරි කර්මාන්තය. නේද? ගෘහස්ත කිරිගොවි තන මේ ටික හදන්න. ඊටු ටික හරි. තව එකක් තියෙනවා. ඒකත් ගන්නවා. ග්‍රාමීය ආර්ථිකයේ නැංවීමට හා ග්‍රාමීය සෞඛ්‍ය පවත්වා ගැනීමට ගෘහස්ත ගව පාලනයේ වැදගත් කර්මාන්තයකි. කමන්නේ. ග්‍රාමීය ආර්ථිකය නැංවීමට හා ග්‍රාමීය සෞඛ්‍ය පවත්වා ගැනීමට ගෘහස්ත ගව පාලනයේ වැදගත් කර්මාන්තය. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. මේකේ කියනවා යාළුවා වචන ගන්න දාන්න කියලා. ඔයාලා දාන්න අනිවාර්යෙන්. වචන ගන්න 13යි කියලා. යටි ලියන්නේ. මේක වචන ගන්න ඉල්ලන නිසා. වචන ගණන 13යි. හරිනේ? ඔය දේ ලියන්න මතක තියාගන්න. හරිනේ දැන්. මෙන්න මේකේ මේ අග ටික හැදුවා නම් මේක හරි උත්තරේ. නිවසකට මෙන්න මේක හදාගන්න. ඉතිරි ඒවා හරි ඒවා උත්තර. අපි යමු තුන්වෙනි එකට. දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට කොළඹ පත් කළ යුතුය. මේක කෙනාගේ අදහස් නේද? මේ පිළිබඳව බලවතුන් බොහෝ ප්‍රකාශ නිකුත් කර ඇත. ලෝක බලවතුන්. එහෙත් ඒ ස්ථාවර හා කල්පවත්නා පරිදි වෙළඳපොළ සංවර්ධනයක් මෙතෙක් ඇති නොවූ තරම්. හරි. මේ අපේක්ෂාව කිසියම් දිනක සාර්ථක විය යුතුය. ඒ රටේ වාග්යයකි. මේකේ නම් මේ මෙතන යන්න මෙයා ටයිප් කරනකොට එහෙම කරලා හරිනේ. නේද? එයා මේක යයන්න වෙන් කරලා ගහලා මේක යයන්න එකතු කරලා ගහලා මට මේකේ මුල් උත්තරේ නෑ මගේ මාකින් එක මේ තියෙන්නේ මං අතේ. මුල් උත්තරේ මුල් ප්‍රශ්නේ මොකද්ද කියලා මේකේ දීලා නැහැ. මං අට හොයන්න අමාරුයි ඒක ප්‍රශ්නේ කොහොමද තිබුණේ කියලා. දැන් පේපර් එක නැති නිසා අපි ඒතකොට මේක විදිහකට එන්නේ මෙතන යයන් වෙන් කළාවත් මෙතන යයන් ඈඩ් කළාවත් ලං කළාවත් එහෙම එන්නේ නැහැ. එකම විදිහේ ලං කරනවා නම් ඔක්කොම ලං කරනවා යයනු ඈඩ් කරනවා නම් මේ යුතුය කියන පදවල ඔක්කොම වෙන් කරනවා. හරිද? හරි ඒක ඔබේ ප්‍රශ්න පත්‍රය හදා ගන්න යාලා මෙතෙන්ට එන්න.
දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට කොළඹ පත් කළ යුතුය. ඔන්න එක්කෙනෙක්ගේ අදහසක්. හරි. මේ පිළිබඳව බලවතුන් බොහෝ ප්‍රකාශ නිකුත් කර ඇත. බලවතුන් ඉතින් එහෙම ප්‍රකාශ නිකුත් කරලා තියනවලු නේද කොළඹ මෙහෙම පත් කරන්න ඕන තැනක් කියලා. හරිද? ඒක කියන කාරණා එක එක්කෙනාට කියන්න පුළුවන්. එහෙත් ඒට ස්ථාවර හා කල්පවත්නා පරිදි වෙළඳපොළ සංවර්ධනයක් මෙතෙක් ඇති නොවූ තරම්. ඒකට ස්ථාවර හරි කල්පවත්නා හරි ආර්ථිකයක් නැහැලු අපිට වෙළඳපොළක් නැහැ. මේ අපේක්ෂාව කිසියම් දිනක සාර්ථක විය යුතුයි ඒ රටේ වාග්යයක. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතනින් පටන් ගන්න පුළුවන් අපිට ස්ථාවර ආර්ථිකයක්. මොනෝක වැදගත්ම කරුණක් තියෙනවා. හරිද? ඒක දකුණු ආසියාවේ කතාවක් කියන නිසා. ඒකට අපිට එතනක් ගන්න වෙනවා. දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට කොහෙද? කොළඹ. දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට කොළඹ පත් කළ යුතුයි. ඒ කියන්නේ මොකටද? ස්ථාවර ආර්ථිකයක් හදලා නේද? දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට කොළඹ පත් කරන්න ඕනේ. ඇති නොවූ තරම්ම කියන්නේ ඇති වෙලා නැහැ. හරිද? මේගොල්ලෝ මෙහෙම කියනවනේ කිසියම් දිනක සාර්ථක විය යුතුයි ඒ රටේ වාග්යය. නේද? ඒ රටේ වාග්යය කියලා කියනවා. ඒ අනුව අපිට දාපු උත්තර තියෙනවා මම පස්සේ ගන්නවා. මම ඔබට මෙන්න මෙහෙම කියනවා. ස්ථාවර ආර්ථිකයක් සකස් කර දකුණු ආසියාවේ මාර්ගන්නේ මූල්‍ය කේන්ද්‍රස්ථානයේ බවට කොළඹ පත් කළ යුතුයි. ස්ථාවර ආර්ථිකයක් සකස් කර කේන්ද්‍රස්ථානයේ බවට කොළඹ පත් කළ යුතුයි. නොගැලපීම් තියෙනවා බලන්න. ස්ථාවර ආර්ථිකයක් සකස් කර දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයේ බවට කොළඹ පත් කළ යුතුයි. ඒ වාග්යයක ඒවා කියන්නේ නැහැ අපි. ඒ වාග්යයක ඒවා කියන්නේ නැහැ. මේකේ ප්‍රධාන ප්‍රකාශය කියවෙන්නේ මොකද්ද? ඒකයි ගන්න. ස්ථාවර ආර්ථිකයක් හදලා ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයේ බවට කොළඹ පත් කරන්න ඕනේ. මේ ඉතුරු ඒවානේ. ඒවා සාර්ථක වෙන්න ඕනේ. ඒක වාග්යක්. ඒව එතනින් පස්සේ වෙනවා. මුඛ්‍ය අදහස මේකයි. ප්‍රධාන අදහස මේකයි. ඒ නිසා මේක මෙහෙම හදන්න මතක තියාගන්න. ස්ථාවර ආර්ථිකයක් සකස් කර ස්ථාවර ආර්ථිකයක් සකසා දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයේ බවට කොළඹ පත් කර යුතුයි. ඒගොල්ලෝ කියනවා ස්ථාවර ආර්ථිකයක් ඇති කර දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට කොළඹ පත් කළ යුතුයි. අපි කේන්ද්‍රස්ථානය කියන වචනේම ගත්තා කියන්නේ මූල්‍ය මධ්‍යස්ථානය කියලා කියනවා. ඒකේ නම් ගැටලුවක් නැහැ. මෙතන මූල්‍ය මධ්‍යස්ථානය එහෙම තියෙනවා. අපි කේන්ද්‍රස්ථානය මූල්‍ය කේන්ද්‍රස්ථානය. ඒ ගැටලුවක් නැහැ. මෙහෙම ගන්න 1 2 ස්ථාවර ආර්ථිකය සකස් කර ඇති කර කියලා තියෙනවා. ඇති කර දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයේ බවට කොළඹ පත් කළ යුතුයි නැතයි යුතුය. 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි වචන. දැන් 15 ඉක්මෙව්වේ නැහැ නේද අපි? එකක ඉක්මෙව්වා නේද? 17කට ගියා නේද? එකකද නැද්ද? හොඳයි. අපි බලමු උත්තර මට දාපු එක. දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයේ බවට කොළඹ පත් කිරීම රටට යහපත් අනාගත අපේක්ෂාව. ස්ථාවර ආර්ථිකයකට දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයට කොළඹ පත් කරනවා. නියලක් කියන ස්ථාවර ආර්ථිකයක් ඇති කර දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට කොළඹ පත් කර යුතුයි. දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ පත් කිරීම රටට යහපත් අනාගත අපේක්ෂාව. දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ පත් කරන්න ඕනලු.
I think කොහොමද මේක කරන්න කියලා නෑනේ කියවන්නේ නේද? ස්ථාවර ආර්ථිකයක් මගින් කියලාවත් ලියන්නේ. මේ ටික නම් අවශ්‍ය නෑ. රටට යහපත් අනාගත අපේක්ෂාවකදී ඒක අයින් කරන්න. දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයේ ලෙස කොළඹ පත් කිරීම කොළඹ නැත්නම් දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය පත් කිරීම කියලා මෙතෙන්ට ගත්තාම මූල්‍ය කේන්ද්‍රස්ථානය කිරීමට ස්ථාවර ආර්ථිකයක් ඇති කළ යුතුයි. එහෙම කරන හරි රටට යහපත් අපේක්ෂාවක අනාගත අපේක්ෂාවක මේක අයින් කරලා මේ අර්ථයෙන් හදාගන්න. අපි යන ඊළඟ තව කෙනෙකුගේ උත්තරයක් තියෙනවා. ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට කොළඹ පත් කිරීමට ස්ථාවර දීර්ඝ කාලීන වෙළඳපොළ සංවර්ධනයක් තිබිය යුතුයි. හරි. දීර්ඝ කාලීන කතාව දෙතන කියන නිසා හරි ගැටලුවක්. මූල්‍ය මධ්‍යස්ථානය බවට ප්‍රදීප් උත්තරේ මේක හරි මේක. හරිනේ. මූල්‍ය මධ්‍යස්ථානය බවට කොළඹ පත් කිරීමට ස්ථාවර දීර්ඝ කාලීන වෙළඳපොළ සංවර්ධනයක් තිබිය යුතුයි. ස්ථාවර ආර්ථිකයක් තිබිය යුතුයි. දීර්ඝ කාලීන ස්ථාවර ආර්ථිකයක් ඒක කමන්නේ ස්ථාවර දීර්ඝ කාලීන වෙළඳපොළ සංවර්ධනයක් හෝ වෙළඳපොළ ආර්ථිකයක් කැමති විදිහට ගන්න. ඒක ගැටලුවක් නැහැ මේ උත්තරේ හොඳයි. මේ තව උත්තරයක්. ස්ථාවර වෙළඳපොළ සංවර්ධනය මගින් කොළඹ දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම වාග්යක කියන්නේ පත් කළ යුතුය. කෙලිම කියලා දාන්න. වාග්යක ඕනේ පත් කළ යුතුය. ස්ථාවර වෙළඳපොළ සංවර්ධනය මගින් කොළඹ දකුණු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුය. නේද? එහෙම කියන්නේ මේ වාග්ය කියන වචනේ ගන්න එපා කියලා මම කලින් කිව්වා. මේ කියන්නේ ඒක වුණොත් මේක වෙනවා. මුල් එක මත දෙවෙනි එක රඳා පවතිනවා. එතකොට ඒක වාග්යක් කියලා. එතෙන්ට යන්න එපා. ඒක අවශ්‍ය නැහැ අපිට. මූලික කරුණු තුල එහෙම එකක් නැහැ උන්. හරිද? එහෙම එකක් අපිට අවශ්‍ය නැහැ මූලික කරුණු තුල. ඒ නිසා මතක තියාගන්න. හරි? ඒ නිසා ඒක අපි අයින් කරමු. තව එකක් තියෙනවා. යම් දිනක ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට කොළඹ පත් කිරීම රටේ ආර්ථික ශක්තිමත් කළ යුතුයි. ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට කොළඹ පත් කිරීමට රටේ ආර්ථික ශක්තිමත් කළ යුතුයි. හා කමන්න. යම් දිනක විලක් ගන්නවා නේද? යම් දිනක සාර්ථක කරගන්න තියෙන නිසා කමන්නේ. යම් දිනක කළ යුතුයි මේ ලයින් එහෙම හදාගෙන නැති නේද? ඔයාලගේ උත්තරවල. ඒ ටයිප් කරනකොට නේද වැරදිලා තියෙන්නේ. මූල්‍ය මධ්‍යස්ථානේ එහෙම නේද? කොළඹ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15යි. ඕනනම් ඉතින් මේක 14 කරන්න පුළුවන් අර යුතුයි කියලා දැම්මම නම් කෙලික්. කිසි කතාවක් නෑ වචන 14යි උතන තියෙන්නේ මේක උත්තරේ. දැක්කේ නැද්ද ඒක? යම් දිනක ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට කොළඹ පත් කිරීමට රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. මේකත් හරිය උත්තරෙත් හොඳයි. එහෙනම් ওই උත්තර ටික ඔබට ප්‍රමාණවත් නේද? අපි යනවා ඈ යන්න බලන්න. ඈ යන්න. ඔයාලගේ උත්තර දාන්න. එතකොට ඒ වැරදි අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. අනික් අයට ආදර්ශයක් වෙනවා ඒක නේද? දැන් මම ඒකයි කියන්නේ මේකම කියලා කොහෙවත් උත්තරයක් නැහැ. දැන් මේකමයි ගන්න පුළුවන්. මෙච්චරමයි උත්තරේ. මේ වගේ ඒවාට එහෙම කියන්න බෑ. මේවා වාස්තවිකයි. වාස්තවික කියන්නේ නිශ්චිත උත්තරයක් මේකමයි කියලා දෙන්න බෑ. හැබැයි ඒකෙදි කරුණු කීපයක් දෙනවනේ. ඒ කරුණු කීපය ඇතුලේ තියෙන්න ඕනේ ආර්ථිකය ගැන කතා කරලා තියෙනවා. කේන්ද්‍රස්ථානයේ කොළඹ කියලා කතා කරලා තියෙනවා. හරිද? හරි. ඒ නිසා මතක තියාගන්න. ඒක ඒ විදිහටයි එන්නේ. හරි අපි යමුද එහෙනම් ඊළඟට.
ඈ යනට යමු. ඈ යනට යමු. ඇතැම් සමාගම් බාහිර අධ්‍යක්ෂවරුන් සේවය සඳහා තෝරා ගනී. මෙසේ කරන්නේ ඔවුන්ගෙන් ලැබෙන කවර හෝ දායකත්වයක් උදෙසා නොවේ. ඊතා වයෝවෘද්ධ පුද්ගලයන් පවා මේ සඳහා පත් කෙරෙති. ඔහු වාරයක් පාසා යථෝක්ත තනතුරු වලට පත් වෙති. වලට කියන එක ලං වෙන්න ඕනි. එබඳු පුද්ගලයෝ විධායක නිලධාරියට ඇති පක්ෂපාතීත්වය නිසා ස්වාධීන තීරණ ගැනීමට මැලි වෙති. හරිද? මේ ආයතනයක පත් කිරීම පිළිබඳව මේ කතා කරන්නේ. ඇතැම් සමාගම් බාහිර අධ්‍යක්ෂවරුන් සේවය සඳහා තෝරා ගනී. බාහිර අධ්‍යක්ෂවරුන් ගැන කතා කරනවා. ඇතැම් සමාගම් පෞද්ගලික සමාගම් බාහිර අධ්‍යක්ෂවරුන් යොදා ගන්නවා. වයෝවෘද්ධ පුද්ගලයන් පවා යොදා ගන්නවා. හරිද? වයෝවෘද්ධ පුද්ගලයන් පත් කරනවා. ඒකේ වාසියක් හින්දා නෙවෙයි. දායකත්වයක් උදෙසා නොවේ. එහෙම නෙමෙයි කියලා කියනවා. ඒක අපිට ගන්නෙ නෑ අපි ප්‍රධාන කරුණක් ලෙස. ඒක අපිට අපේ අර්ථය තහවුරු කරගන්න හොඳයි මේ තැන. වාසියක් ලැබෙන හින්දා නෙවෙයි. මෙසේ කරන්නේ ඔවුන්ගෙන් ලැබෙන කවරෝ දායකත්වයක් උදෙසා නෙවෙයි. වාරයක් පාසා යථෝක්ත තනතුරු වලටම පත් වෙනවා. යථෝක්ත කියන්නේ අර ඉහතකී තනතුරු වලට මේගොල්ලෝ පත් වෙනවා. විධායක නිලධාරියේ පක්ෂපාතීත්වය නිසා. මෙන්න හේතුව. හේතුව කියන්නේ දැන් ඔබට පේනවා ඇති බාහිර අධ්‍යක්ෂවරුන් මේ කොහොම අධ්‍යක්ෂවරුන්ද මේගොල්ලෝ වයෝ වෘද්ධයිනේ. වයෝ වෘද්ධ බාහිර අධ්‍යක්ෂවරුන්. එහෙම ගන්න පුළුවන් නේද? මේ වාරයක් පාසා මෙන්න මේ ඔක්කට ඔබට හොයන්න පුළුවන් තනි පදයක්. හරිද? තනි පදයක් මේකට ඔබට හෙව්වගේ මේක වැදගත් කරුණක් එතන කියනවා. තනි පදයක් කියන්නේ මේක ගැන විස්තරයක් ඔබට හොයන්න පුළුවන් පහසුයි. මේකට කියවෙන්නේ යථෝක්ත තනතුරු වලට පත් වෙනවා. එබඳු පුද්ගලයෝ විධායක නිලධාරියට පක්ෂපාත වෙන ස්වාධීන තීරණ ගැනීමට මැලි වෙති. ඔකන වෙ කියන්නේ. බලමු දෙන්න. මොකක්ද මේ කියන්නේ? මෙතනින් පටන් ගන්න බලන්න. වයෝවෘද්ධ අධ්‍යක්ෂවරුන් වාරයක් පාසා කියන්නේ දුකාලීන. දිගු කාලීනව තනතුරු සඳහා පත් කරන්නේ වයෝවෘද්ධ අධ්‍යක්ෂවරුන් දිගු කාලීනව තනතුරු සඳහා පත් කරන්නේ මොකක් හින්දාද? දැන් නැති එක කියන්නේ අවශ්‍ය නැහැ. ප්‍රධාන නිලධාරියාට ඇති පක්ෂපාතී භාවය හේතු වෙනි. වයෝවෘද්ධ අධ්‍යක්ෂවරුන් දිගු කාලීනව තනතුරු සඳහා පත් කරන්නේ ප්‍රධාන නිලධාරියාට පක්ෂපාතී භාවය හේතු වෙනි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 කියන්නකො. හරිද? හිතන්නකො 14යි කියලා උතන දැන්. උත්තරේ බලන්න. වයෝවෘද්ධ අධ්‍යක්ෂවරුන් දිගු කාලීනව ඇතැම් සමාගම් වලට පත් කරන්නේ ප්‍රධානියට දක්වන ලැබියාව හේතුවෙන්. පක්ෂපාතී භාවය කියන එකට ලැබියාව කියලා දාගන්න. වයෝවෘද්ධ අධ්‍යක්ෂවරුන් දිගු කාලීනව ඇතැම් සමාගම් වලට උත්තර පත්‍රය කියන්නේ මෙහෙම එකක්. මම ඒ උත්තරේ දාන්නම්. දිගු කාලීනව
දැන් තනතුරු වලට පත් කරන්නේ ඇතම් සමාගම් වලට නේද? ඇතම් සමාගම් වලට උත්තර පත්‍රය මම කියන්නේ ඇතම් සමාගම් වලට පත් කරන්නේ ප්‍රධාන නිලධාරියට ඇති ප්‍රධාන නිලධාරියාට දක්වන ලැබියා හේතුවෙන්. ඔන්නෝක උත්තර පත්‍රයේ කියන වයෝවෘද්ධ අධ්‍යක්ෂකවරුන් දිගු කාලීනව ඇතැම් සමාගම් වලට පත් කරන්නේ ප්‍රධාන නිලධාරියාට දක්වන ලැබියාව හේතුවෙන්. පක්ෂපාතීභාවය හේතුවෙන්. පක්ෂපාතීභාවය කියන එකදී ලැබියාව කියලා කිව්වහම නේද හොඳයි වචනේ නේද? වයෝවෘද්ධ අධ්‍යක්ෂකවරුන් දිගු කාලීනව තනතුරු සඳහා පත් කරන්නේ ප්‍රධාන නිලධාරියාට පක්ෂපාතීභාවය හේතුවෙන්. මේ උත්තරේ දීලා තියෙච්ච උත්තරේ මේ දෙක වගේ එකක් ගන්න. කැමති එකක් එකම අදහස තියෙනවා. උත්තර දාලා තියෙනවා මම ඒක ගන්නවා. වයෝවෘද්ධ පුද්ගලයන් බාහිර අධ්‍යක්ෂකවරුන් ලෙස ඇතැම් සමාගම් පත් කරන වන ස්වාධීන තීරණ නොගන්නා බැවින්. කමන්නේ කාගේද උත්තරේ? වරුච් ඒක හරි. ඊළඟට තව එකක් දාලා තිබුණා. විධායක නිලධාරියට පක්ෂපාතී අධ්‍යක්ෂකවරු සමාගම් සේවයට පත් කරයි. කො අර මේ පක්ෂපාතී මේක එපේ. වයෝවෘද්ධ අධ්‍යක්ෂකවරු සමාගම් සේවයට පත් කරයි. ඒක දැන් හරිය. දැන් හරි. වයෝවෘද්ධ අධ්‍යක්ෂකවරු නික හැම කෙනාම නෙමෙයිනේ. වයෝවෘද්ධ කියන වචනේ ගන්න අනිවාර්යයි. මේ වරු වරයා වල වගේ ඒවා අපි ඔක්කොම එකට ලියන්න. දැන් හරිය. මේ වචනේ විතරයි මම දැම්මේ අලුතෙන්. වයෝවෘද්ධ කියන වචනේ දාන්න නැත්තම් බෑ. සඳමාලි 1 2 3 4 5 6යි 7යි 8යි 9යි වචනය මදි. විධායක නිලධාරියාට ඇති නෑ ඇති දාන්න බෑ. නිලධාරියාට පක්ෂපාතී වයෝවෘද්ධ අධ්‍යක්ෂකවරු සමාගම් සේවයට පක්ෂපාතී වයෝවෘද්ධ බාහිර කියලා දාගන්නකො එතකොට හරියයි. බාහිර අධ්‍යක්ෂකවරු සමාගම් සේවයට පත් කරයි. කරති අධ්‍යක්ෂකවරුනේ කරති. දිගු කාලිනව දාමුනේ. විධායක නිලධාරියට පක්ෂපාතී වයෝවෘද්ධ බාහිර අධ්‍යක්ෂකවරු දිගු කාලිනව සමාගම් සේවයට පත් කරති. මම මේ වචන මට පේනවා වැරදි කියලා මම ඒවා නොසලකා මේ කියවන්නේ. මම ඒවා හදලා යන්නේ නැත්තම් කවුරු හරි මේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන දැම්මොත් මෙහෙමයි කියලා උගන්වන්නේ. මම ඉවරයි මම සමහර තැන් වල හදනවා. හරිද? නැත්තම් හිතන්නේ මම ඕක දකින්නේ නැහැ කියලා. මම දකිනවා වැරද්ද. ඔයාලගේ ටයිප් කරනකොට ඔයාලා තියෙන වර්ධින නිසා මම ඉච්චර නොසලකා හරින්නේ. ඊගායක විධායක නිලධාරියාට මේ දායන වෙවි. නිලධාරියට ලැබිව කටයුතු කිරීමට නිරන්තරයෙන් ආයතන වලට වයෝවෘද්ධ බාහිර අධ්‍යක්ෂකවරු තෝරා ගැනීම. විධායක නිලධාරියාට ලැබිව කටයුතු කිරීමට නිරන්තරයෙන් ආයතන වලට වයෝවෘද්ධ බාහිර අධ්‍යක්ෂකවරු තෝරා ගැනීම. ගැනීති බෑ එහෙනම් ගණිතය ගණිතය. නිරුත්සාහක කියන්නේ ඇයි? විසින් කියලා දාන්න යන්නේ කොහොමද? ගණිතය. ගණිත කියන්නේ අපිට ඕන පරිදි ආඛ්‍යාත පද පාවිච්චි කරන්න බෑ සිංහල භාෂාවේ. මතක තියාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. හරි ඒක මේ අධ්‍යක්ෂ කෙනෙකුට ඡයන හදා ගන්න. අධ්‍යක්ෂක නෙවෙයි අධ්‍යක්ෂව තෝරා ගනිති. අධ්‍යක්ෂක නෙවෙයි අධ්‍යක්ෂ කියලා ලියුව ගමන් වචනෙට යටින් ඉරක් අඳිනවාමයි. හරිද? අධ්‍යක්ෂකලා ඉන්නේ අවමංගල්‍ය අධ්‍යක්ෂකලා ඉන්නේ. අනිකයි ඩිරෙක්ටර් කියන එකේ වචනේ අර්ථය තමයි අධ්‍යක්ෂක නෙවෙයි.
අධ්‍යක්ෂණේ නෙවෙයි අධ්‍යක්ෂ. හරිනේ දෙකක්. ඒක ගැල්ලුවක් නැතුව එතකොට. අපි යනවා අන්තිමට. වර්තමාන සංචාරක ව්‍යාපාරයේ කැපිපෙන ලක්ෂණයක් ඇත. එනම් දේශීය සංචාරක අංශයයි. අතීතයේදී මෙබඳු සංචාරකයන් නොවී මෙසේ සිය පවුල් සමග නිවසින් පිට වී සිද්ධාස්ථාන හෝ විවේකයේදී දර්ශන ස්ථාන නැරඹීමට ස්වදේශිකයන්ගේ චාරිකාද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රටාවක් බවට පත් වී තිබේ. හරිනේ? සාමාන්‍ය රටාවක් බවට පත් වෙලා තියෙනවා. කැපිපෙන ලක්ෂණ මේ වර්තමාන සංචාරක ව්‍යාපාරයේ කැපිපෙන ලක්ෂණ. ඔන්න. දේශීය සංචාරක අංශය. මේකේ කැපිපෙනම ලක්ෂණේ තියෙන්නේ මොකේද? දේශීය සංචාරකය. ඒගොල්ලෝ බලාගත්ත හැකි ඊට දිහේ. හරි. අදත් සැලසුම් කරන් ඉන්නව නේද දැන් හෙට උදේ යන්න? නැද්ද? අදම ගියාද යන්නේ නැහැ. අතීතයේදී මෙබඳු සංචාරකයන් නොවී මෙසේ සිය පවුල් සමග නිවසින් පිට වී සිද්ධාස්ථාන බලන්න යනවා. නේ. ආයි මොනවටද යන්නේ? ඒක ඉතින් අපිට අදාළ නැහැ. උන්තරක ගියායි නේද? මෙබඳු සංචාරකයන් නොවී අතීතයේ හිටියේ නැහැ. ස්වදේශිකයන්ගේ චාරිකාද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රටාව. හරි. දැන් බලමු. වර්තමාන සංචාරක ව්‍යාපාරයේ කැපිපෙන ලක්ෂණයක් ඇත. එනම් දේශීය සංචාරක අංශය ස්වදේශිකයන්ගේ චාරිකාද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රටාවක් බවට පත් වී තිබේ. මොකද්ද කියන්නේ? වර්තමාන සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන ප්‍රවණතාවක් වන්නේ මොකද්ද? දේශීය සංචාරක යන්ද චාරිකා සඳහා මම ඒක දානවා එහෙම යොමු වීමයි. අර උඩ කරුණු ටික ගලපලා බලන්නකෝ එනවා ඔබට උත්තරයක්. වර්තමාන සංචාරක ව්‍යාපාරයේ කැපිපෙන ප්‍රවණතාවක් වන්නේ දේශීය සංචාරකයන්ද චාරිකා සඳහා යොමු වීම. මෙතන මේ චාරිකා සංචාර කියන දෙකේ අවුලක් තියෙනවද කියලා බලමු. චාරිකා කියන වචනේ දාලා කියලා බලමු. වර්තමාන සංචාරක ව්‍යාපාරයේ කැපිපෙන ප්‍රවණතාවක් වන්නේ දේශීය සංචාරකයන්ද චාරිකා සඳහා ඒ සඳහා යොමු වීම. කැපිපෙන ප්‍රවණතාව. වර්තමාන සංචාරක ව්‍යාපාරයේ කැපිපෙන ප්‍රවණතාවක් වන්නේ දේශීය සංචාරකයන්ද ඊට යොමු වීමයි. ඊට යොමු වීම. මම ඔහොම කියන්නත් බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. වචන කීයයි? 13. හරි. උත්තර පත්‍රය බලමු. ඒගොල්ලෝ බලන්න සංචාරක ව්‍යාපාරයේ පවතින වර්තමාන ප්‍රවණතාවක් වන්නේ දේශීය සංචාරකයන් වැඩි වශයෙන් සංචාරය සඳහා යොමු වීම. ඔකට සංචාරක කියන වචනේ දෙපාරේ දෙනවා නේද? සංචාරක මේ උත්තර පත්‍රයේ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රවණතාවක් වන්නේ දේශීය සංචාරකයන් වැඩි වශයෙන් කියලා අලුතෙන් වචනයක් දානවා. වැඩි වශයෙන් සංචාර සඳහා යොමු වීම. මේ තියෙන ඒගොල්ලන්ගේ උත්තර පත්‍රයේ ආදර්ශ පිළිතුර
1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි වචන 13යි. අර දාපු උත්තර ටිකක් තියෙනවා මම ඉතින් ගන්නවා. මෙන්න මේක එකක් සාමාන්‍ය රටාවක් බවට පත්ව ඇති ස්වදේශික සාමාන්‍ය රටාවක් බවට පත්ව ඇති ස්වදේශික සංචාර ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණ. මෙන්න මේ දෙකේ මෙන්න මේ වෙනුවට වෙන වචනයක් දෙන්නකෝ. ස්වදේශික සංචාර ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණ. මෙතන පොඩි වෙනසක් කරනවා නම් හොඳයි. උත්තරේ කාගේද? වරුසික උත්තරේ එතන පොඩ්ඩක් හදමු අපි. ගාවට මෙයා. නැගී දේශීය සංචාර ව්‍යාපාරයේ වර්ධනය කියලා දාමු. නැගීම වැඩි ලස්සන වචනේ. වර්ධනයේ වර්තමාන සංචාර කර්මාන්තයේ කැපිපෙන බවයි දැන් හරි. නැගීම ගුවහනේ කැතයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. බිල්ලෙන් බිල්ලා තින්නේ 10යි. ඒක හරි. කාගේද උත්තරේ? පූර්ණිමා. තව උත්තරයක් තියෙනවා. प्रिंटिंग मिस्टेक बहुलයි කමන්න. वर्तमान संचारक ශේෂ්ත්‍රයේ स्वदेशी संचारक अंशයේ ප්‍රගතියක් දක්නට ඇතේ මේ සාමාන්‍ය කරණය. वर्तमान संचारक ශේෂ්ත්‍රයේ स्वदेशी संचारक अंशයේ ප්‍රගතියක් දක්නට ඇතේ. ඊටදී හොඳින් කියන්න පුළුවන් නේද මේක? वर्तमाනයේ කියලා දාන්න. वर्तमाනයේ संचारक ශේෂ්ත්‍රයේ තුල දේශීය ස්වදේශීය කියන කයින් කළා දේශීය සංචාරක अंशයේ එහෙම තියෙන්නේ ප්‍රගතියක් දක්නට ඇති අතර මේ සාමාන්‍යකරණයේ වී තිබී සාමාන්‍යකරණය තියෙනවද එහෙම? කමන්නේ. සාමාන්‍ය රටාව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. වචන 15යි. सामान्यकरणे मूल्य है वर्तमानයේ සංචාරක ශේෂ්ත්‍රය තුල දේශීය සංචාරක අංශයේ ප්‍රගතියක් දක්නට ඇති අතර මේ සාමාන්‍යකරණය වී තිබේ. එකක් කමන්නේ උත්තරේ. ඔය වගේ උත්තර වලට ඔබට ලකුණු 5 හම්බ වෙනවා. මේ වගේ පිළිතුරු ලිව්වම. හරිද? මම මේ ඔයාලගේ උත්තර ගත්තේ, ඔයාලගේ උත්තර ගන්නේ මේකෙදි ඔබට පේන්න බෑ මේ අඩුපාඩු තියෙනවා මෙන්න මේ තැන් හරි ගස්සන්න ඕන කියලා. මේ එකයි මේ මගේ උත්තරේ මම උත්තර පත්‍රය එකයි දෙකම දාන්නේ. මේ කියන කරුණු මූලික වෙනවා නම් නේද? ඔබ ලියන පිළිතුරු හරි. මේක මෙතනින්මයි පටන් ගන්න ඕනේ. මේකේ අදහස මේමයි වෙන්න ඕනේ. අදහස නම් සමාන වෙන්න ඕනේ. පිටස්තර අදහස එකක්වත් එකතු කරන්න බෑ. හැබැයි මේ ලියන්නේ එකම ආකෘතිය මේකමයි කියලා කියන්න බෑ. මෙච්චරම. දැන් ඔබ රචනයක් ගන්නකො. රචනයේ ඔයාලා එක එක ආකාර වලට ලියනවනේ. ඔයාලා කෙනෙක් ලියන්නේ එක විදිහකට, තව කෙනෙක් ලියන්නේ එක විදිහකට. ඒවට කොහොමද අපි සීමා දාන්නේ? මේ ආකෘතිය මේක ලියන්න ඕනේ කියලා. එහෙම නැහැ. ඔබේ තියෙන කරුණු ඔබ කොපි කරලා නැත්නම් ඔබට තියෙන්නේ සාමාන්‍ය කරුණක් නේ. ඒ නිසා මම හිතනවා ඔයාලට මේ වගේ උත්තරයක් ගලප ගන්න පුළුවන් වෙයි කියලා.
ඒක තමයි ඔයගේ ප්‍රශ්න පත්‍රයක ඔබට ලකුණු වැඩිපුර ගන්න ඔබ කළ යුතු ප්‍රධාන කාරණා. එතකොට ওই විදිහට ඔබේ පිළිතුරු ටික ගලප ගන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට මොනව හරි තියෙනවද ගැටලු මේ සම්බන්ධයෙන්? මොනවද තියෙනවද? දැන් අපි අඟහරුවාදා අර වාක්‍ය ටියුට් එකක් කතා කරන්න අපේක්ෂා කරගෙන ඉන්නවා. නේද? අඟහරුවාදා අපි වාක්‍ය රටා පිළිබඳව කතා කරනවා. කතුකාරක වාක්‍ය, කර්මකාරක වාක්‍ය, අභ්‍යාස නිබන්ධනයක් අපි සාකච්ඡා කරමු අඟහරුවාදාට. එකම සිකුරාදා අපි ප්‍රශ්නපත්‍ර පන්තියේදී අපි යලි හම්බ වෙමු. එහෙනම් අද දිනේට මම හිතනවා ඔයාලට ගැටලු නැතුව තියෙන්නේ. අද දිනේට අපි පන්තිය සමාප්ත කරමු. ලබන අඟහරුවාදා නැවත මුණ ගැසෙමු. සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. අයබෝවන්.